ඔය ජල තරංගයේ ලක්ෂණයක් තමයි හරිද? ඔය ජල තරංගයේ ලක්ෂණයක් තමයි ජලයේ ගැඹුර අඩු වෙනකොට එයාගේ උස වැඩි වෙනවා. ජලයේ ගැඹුර අඩු වෙන විට එයාගේ ජල තරංගයේ උස වැඩි වෙනවා. දැන් මේක හොඳට බලන්න දැන් ඔයාලා මුහුදේ අනුයාත ශීර්ෂ දෙකක් අතර හෝ අනුයාත නිම්න දෙකක් අතර ඒ දුරට අපි කියනවා තරංග ආයාමය කියලා. හරිද? මම ඊට දාහනේ ද්‍රව්‍ය දහනය කිරීම සඳහා අවශ්‍ය කරන අඩුම උෂ්ණත්වයට අපි කියනවා එයාගේ ජ්වලන උෂ්ණත්වය. අයිබෝවන් සුබ සංධ්‍යාවක් වේවා දුල පුතාල හැමෝටම. අයිබෝවන් සර්. අයිබෝවන්. පොඩි අවුල් ටිකක් තිබුණා. ඒ ටික යන්තම් හදාගෙන මේ වැඩේ පටන් ගත්තේ ඇත්තට මේ නැත්තම් වෙනදා 7යි කාලා 7:00 පටන් ගන්න පන්තිය දැන් අද 8යි 7යි. ඔයාලට පාඩුවක් කියන්නේ නැහැ. මොකද මේ වල පාඩුවක් වෙලක් නැහැ. මේ වෙනකොට ලොකු වැඩ ප්‍රමාණයක් අපි ඉවර කරලා තියෙනවා. නේද? එතකොට අද දවස් අද 22 නේ. අද 22 අද 22 ආය අපිට ඊළඟ පන්තියේ එන්නේ 29 නේද? 29. ඊළඟ පන්තියේ 29. 29 ඉඳ වෙනකොට අපි මේ ටියුට් එකේ සියලු දේවල් කරලා ඉවර කරනවා. 29 ඉඳ වෙනකොට මේ ටියුට් එකේ සියලුම දේවල් අපි කරලා ඉවර කරනවා. එතකොට එතනින් එහාට ඊට පස්සේ අපි ඔන්ලයින් ක්ලාස් එක සාමාන්‍ය විදිහටම යනවා යන්නේ 7:00 9:00 පැය දෙකක් විතරයි කරගෙන යන්නේ 29 ඉඳන් පස්සේ 7:00 9:00 කියලා පැය දෙකක් විතරක් කරගෙන යනවා. එහෙම නැත්නම් ඔයාලට 7 ඉඳන් 9 වගේ වෙනකන් දාලා දෙන්න පුළුවන්. මට ඒක ගැටලුවක් නෑ. 7 9 හරි එහෙම නැත්නම් 7:00 9:00 ඒ වෙනකන් කරගෙන යනවා. ඊට පස්සේ මේ එතනින් එහාට දිගටම අපි හෝල් ක්ලාසස් පටන් ගන්නවා. දැන් හැමතැනම ක්ලාස් පටන් ගන්නවානේ. නේද? හෝල් ක්ලාස් එකක් පටන් ගන්නවා. දෙසැම්බර් මාසේ හෝල් ක්ලාස් එක දිගට කරගෙන ගිහිල්ලා ඊට පස්සේ ජනවාරි මාසේ පළවෙනි සතියේ ඔයාලට 10 වසර පන්තිය මම පටන් ගන්නවා. හරිද? 10 වසර පන්තිය පටන් ගන්නවා ජනවාරි මාසේ පළවෙනි සතියේ. එතකොට ඔයාලා නෑ ක්ලාස් එකට ඉන්න කට්ටිය ඔන්ලයින් ක්ලාස් එකට ඉන්න කට්ටිය හොඳටම දන්නවා. අපි මේ විදිහට ක්ලාස් එකට හිටපු නිසා තමයි අපි දැන් මේ මට්ටමක ඉන්නේ නේ. නේද? ඔයාලා දන්නවද ඉස්කෝලේ ගියාම ඉස්කෝලේ මේ COVID-19 ප්‍රශ්න නිසා සමහර වෙලාවට හරියට ඉස්කෝලේ යන්න බයයි සමහරව. යන්න කියලා තියෙද්දිත් යන්න බය කොටසක් කියන්නේ නැහැ. නේද? ගිහිල්ලා බැලුවා සමහර ගුරුවරු සමහර කට්ටිය එන්නේ නැහැ. නේද? ඒ වගේ ප්‍රශ්න තියෙනවා. සමහරට පන්ති යාළුවෙක් පොසිටිව් වෙලා. ඒකට මුළු පන්තියටම එන්න බය හිතෙනවා. ඔයගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා දැනට. එතකොට මේ ප්‍රශ්න එක ඔයාලට දීලා තියෙන විශේෂ නිර්දේශ කොච්චර දුරට ආවරණය කරන්න පුළුවන් වේද කියන එක ලොකු ගැටලුවක්. හැබැයි ඒ වුණාට ඔයාලට සතුටු වෙන්න පුළුවන් කාරණාවක් තමයි විද්‍යාව. විද්‍යාව දැන් මගේ පන්තියේ ඉන්න ඔය සියලුම දෙනා ගත්තොත් එහෙම ඔයාලා හැමෝටම මේ විද්‍යාව විශේෂ නිර්දේශ දැන් ආවරණය වෙලා ඉවරයි. නේ? විද්‍යාව විශේෂ නිර්දේශ දැන් ආවරණය වෙලා ඉවරයි. ඔයාලට තව එක පාඩමයි තියෙන්නේ 19 වෙනි පාඩම. මේක කරාට පස්සේ ඔයාලා සම්පූර්ණ විශේෂ නිර්දේශේ ආවරණය වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට බය වෙන්න කිසිම හේතුවක් නැහැ. දැන් ඔය අලුතෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉවර තියෙනවා පාඩම් කීපයක් අතහැරලා මෙන්න මේ පාඩම් ටික තිබුණා නම් හරි කියලා. ඒ වල තියෙන්නේ 10 සහ 11 ශ්‍රේණි සඳහා 9 ශ්‍රේණියට එහෙම විශේෂයෙන් කියලා ඉවර නැහැ විද්‍යාව සඳහා. ඒ කියන්නේ 9 ශ්‍රේණියේ විද්‍යාව ඔක්කොම උගන්වපල්ලා කියලා තමයි කියන්නේ. හරිද? ඉතින් මේ දවස්වල ඉස්කෝලේ එතකොට යන්න වෙන්නේ තොග අවසන් කිරීමේ මහා සේල්. මම හැමදාම කියන්නේ ශ්‍රේණිකව එකපාර ඉවර කරගෙන යනවා. වේගෙන් කියාගෙන යනවා. තේරිච්ච එකක් ඒකට තේරුණා නැති එකට නැහැ. ඒ වුණාට මගේ පන්තියේ ඉන්න ඔයාලා ඔක්කොටම එහෙම ගැටලුවක් වෙන්නේ නැති වෙන්න හොඳට නියමෙටම මේක තේරෙන විදිහට මම පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ නිසා ගැටලුවක් නැහැ, බය වෙන්න කිසිම හේතුවක් නැහැ. මම ඊ සති ඔයාලට කිව්වා භූමිකම්පාවලට හේතු විය හැකි මිනිස් ක්‍රියාකාරකම් ටික ලියන් එන්න කියලා. ලියුපයි මට කියන්න බලන්න මොනවාද මේ හේතු වෙන කාරණා ටික කියලා කියමු බලන්න. ලියුපයි කතා කරන්නකෝ. කොයිද හොයාගෙන ආවේ? පොළවේ යට න්‍යෂ්ටික ආරිදාත් හදා බැලීම, තෙල් හා කණිජ ලබා ගැනීම සඳහා පොළව ඉතා ගැඹුරට ගැනීම, වේලි බැඳ විශාල ජලාශය දිකිරීම,
උසින් හා බරින් වැඩි අතිවිශාල ගොඩනැගිලි ඉදිකිරීම. එතන මම කිව්වා ලියාගන්න දුන්නේ නැතිවට මම කිව්වා පොළොව යට න්‍යෂ්ටික ආයුධ අත්දැක බැලීම එකක් ඊළඟට තෙල් සහ khනිජ වලින් තෙල් khනිජ ලබා ගන්න අවශ්‍ය නැත අවස්ථා සඳහා ලොකු කැණීම් කරන පොළොව යට ඊළඟට ලොකු වේලි බැඳලා ජලාශ ඉදිකිරීම ඔය මහවැලි ව්‍යාපාරයට හදපු ලොකු ඒ ජලාශ ඒවත් එක්ක මේ ප්‍රදේශවල මුල් කාලේ භූමිකම්පා පොඩි භූකම්පන ඇති වුණා. ඒ කියන්නේ ඒකට හේතුව තමයි මේ පොළොව පිහිලා විශාල ගල් තියෙනවා. ඒ ගල් එකපාර දඩබඩක් කරලා ඇතුලේ පෙරලෙනවා. එතකොට පොළොව මතුවේ ඉන්න මේක පොඩි කම්පනයක් වගේ දැනෙනවා. දැන් එහෙම දැනෙන්නේ නැහැ. ඊළඟට උසින් හා බරින් වැඩි විශාල ගොඩනැගිලි ඉදිකිරීම. එතකොට මොකද වෙන්නේ? සමහර ලාවට ලොකු පර්වතයක් ලොකු ගලක් උඩ තමයි දැන් මේක තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් අපි දන්නේ පොළොව මතු පිට තියෙන ස්වභාවය අපිට ඕනේ පේන්නේ. දැන් පොළොව යට අපි දුමු මෙන්න මේ වගේ ලොකු ගලක් තියෙනවා නේද? ඔය වගේ ලොකු ගලක් තියෙනවා. අපි දන්නේ පොළොව යට කොහොමද තියෙන්නේ. මේ ගොඩනැගිලි ඉදි කරලා තියෙන්නේ මෙන්න මේ වගේ තැනක. මේ වගේ තැනක තමයි මේ ගොඩනැගිලි ඉදි කරලා තියෙන්නේ. හරි මේ ෆවුන්ඩේෂන් දාලා. මේ ගල තියෙන්නේ මෙහෙම. දැන් මේ ගලේ මේ කොටසනේ බර ඉන්නේ. මොකද වෙන්නේ? මේක එනකොට මේක නිකන් මෙහෙම පහත් වෙන්න බලනවා. මේ පැත්තේ මෙහෙම ඉච්චිලා මොකක් හරි එහෙම වෙන්න බලනවා. එතකොට කාලයක් යනකොට මේකේ බර දරා ගන්න බැරුව එකපාර මේක පොඩ්ඩක් මෙහෙම කැමස් කරලා පහත් වෙනවා. ඒ පහත් වෙනකොට මේ උඩ ඔක්කොම හෙල්ලලා හැමෝටම මේ ගොඩනැගිලි පවා කඩාගෙන වැටෙන්න පුළුවන්. ඒ වගේ දේවල් එන්න පුළුවන්. අපි දන්නේ නැහැ අතර විශාල ඉදිකිරීම. දැන් නෙළුම් කුරුණු වගේ විශාල ඉදිකිරීම තියෙන්නේ. ඒව ඉදි කරනකොට හරිද? ඒව ඉදි කරනකොට සම්පූර්ණයෙන් පොළොව යට මොන වගේ ස්වභාවයක්ද තියෙන්නේ කියලා බලනවා. ස්කෑන් කරලා බලලා තමයි ඒව ඉදිකිරීම කරන්නේ. හරි. අපි එන අද ඊළඟ කොටස පටන් ගමු සුනාමි. සුනාමි කියන්නේ මොනවද කියලා බලමු අපි. හරිද? සුනාමි කියන එක අහලා තියෙනවද මීට කලින්? ඔව් සර්. සුනාමිය දැකලා තියෙනවද ඔයාලා? ඔව් සර්. සුනාමි දැකලා තියෙනවා. ඒ කියන්නේ සුනාමියට අහු වෙච්ච නෑ සර්. සුනාමිය ආවේ මොන අවුරුද්දද? සර්. 2007 මාසේ 26. ඔය එතකොට දැන් සුනාමිය කියන එක ඇස් දෙකෙන් දැකලා තියෙනවා. හරි? සුනාමිය කියන එක ඇස් දෙකෙන් දැකලා තියෙනවා. උනේ මොකද්ද කියලා දැකලා තියෙන ඇස් දෙකෙන්ම. ඉතින් සුනාමියට ඒ කියන්නේ සුනාමියෙන් ඇත්තට බේරෙනවා කියලා කියන්නේ මේ එකක් වාසනාවක් තමයි. නේද? සුනාමිය ගැන විස්තර දැන් මගේ අත්දැකීම කියලා දෙන්න කිව්වොත් එහෙම ඔයාලට පන්ති කරන්න වෙන්නේ. ඒක පස්සේ දවසක කියන්න. පස්සේ දවසක අහන්න. හරි. මොකද සුනාමි දවස්වල මම කැම්පස් එකේ අන්තිම අද කියන්නකෝ. හරි අන්තිම අවුරුද්දේ සුනාමි වෙච්ච කාලේ කැම්පස් එකේ අන්තිම අවුරුද්ද තමයි හිටියේ. ඉතින් මේ සුනාමි ගැන පස්සේ කතා කරමු. හරිද? වෙලා විතර උනොත් කතා කරමු. සුනාමියක් කියන එක ඇති වෙන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. සුනාමියක් කියලා කියන්නේ මේ ලොකු ජල ඒ කියන්නේ මුහුදු රළක්. හරිද? ඒ කියන්නේ දැන් මේ තියෙන ගොඩබිම් ප්‍රදේශය. මේ මෙහෙම තියෙනවා. හරි. මේ මුහුද. දැන් මේ මුහුද තියෙන්නේ. මේ ටික තමයි මුහුද වේර. මේක තමයි මුහුද. දැන් අපි දන්නවා වතුරේකට ගලකටයක් දැම්මොත් ලොකු පොඩි ජල තරංගයක් යනවා නේ. ඒ වගේ මුහුදෙත් විතරම මෙහෙම රැලි නගිනවා. ඒ කියන්නේ මුහුදේ ඒ ජල තරංග නගිනවා නිතර. ওই ජල තරංගයේ ලක්ෂණයක් තමයි හරිද? ওই ජල තරංගයේ ලක්ෂණයක් තමයි ජලයේ ගැඹුර අඩු වෙනකොට එයාගේ උස වැඩි වෙනවා. ජලයේ ගැඹුර අඩු වෙන විට එයාගේ ජල තරංගයේ උස වැඩි වෙනවා. දැන් මේක හොඳට බලන්න දැන් ඔයාලා මුහුදු වෙරළට ගියොත් එහෙම ඈත මුහුද දිහා බැලුවොත් එහෙම මුහුදේ වතුර මෙහෙම පැද්දි තියනවා වගේ තියෙන්නේ මෙහෙම තියෙනවා. ඒක මෙහෙම පැද්දෙනවා විතරයි. හැබැයි මුහුදේ සමහර තැන්වල පේනවා ඔයාලට මුහුදේ මැද රැල්ල එනවා මෙහෙම අර රළ බින්දෙනවා කියන්නේ සුදු පාට පෙනගොඩ වගේ වෙනවා දැකලා තියෙනව නේද ඔයාලා? දැන් මුහුද වෙරළේ නම් මෙහෙම අර මුහුදු රළ ඇවිල්ලා මේ මුහුදේ වැරළට වැටෙනකොට සුදු පාට පෙනගොඩ වගේ එනවා. සමහර වෙලාවට මුහුද මැදත් ඒ වගේ පෙනවා කියන තැන් තියෙනවා. දැකලා නැද්ද ඔයාලා? මුහුද වෙරළට ගියොත් බලා ගන්න පුළුවන්. එහෙම පෙනවා කියන තැනක් කියන්නේ මොකක්ද දන්නවද? මේ මුහුද මැද මෙන්න මේ වගේ මොකක්ද ලොකු කණු වැටියක් වගේ එකක්. මෙන්න මේ වගේ. ඒ කියන්නේ මේතන මුහුද ගැඹුර අඩුයි. ඒ මුහුද ගැඹුර අඩු තැන තමයි මෙන්න මෙහෙම රළ බිඳෙන්නේ.
මුහුදේ ගැඹුර අඩු තැන් වල රළ බිඳෙනවා මෙහෙම. එතකොට වෙරළ කියන්නේ ගැඹුර අඩු තැන. ඒ ගැඹුර අඩු තැන මෙන්න මෙහෙම රළ බිඳෙනවා. ඒක තමයි හෝස් දාලා වැටෙන්නේ. රළ බිඳෙනවා කියලා කියන්නේ. දැන් මෙතන ගැඹුර අඩු නම් මෙතන මෙහෙම රළ බිඳෙනවා. දැන් මුහුදු යාත්‍රා යනකොට නැවුවෙම යනකොට යාට දැක්කොත් එහෙම රළ බිඳෙන තැන එතනට නම් කරන්නේ නැහැ. එයාලා පොඩ්ඩක් ඈත් නම් අර එයාලගේ තියෙනවා මේ එකෝ සවුන්ඩ් එක කියලා උපකරණයක්. අතිදොරි තරංග නිකුත් කරන. ඒ උපකරණේ නිකුත් කරන උපකරණ අතිදොරි තරංග නිකුත් කරන මුහුදු පතුලේ භූවිෂමතාව බලනවා. ඒක පේනවා ලොකු කන්දක් තියෙනවා. පාර්වතයක් තියෙන නම් ගිලිච්ච නැවත කැලලක් තියෙනවා පේනවා. හරිද? එතකොට යාලා එතනින් එහා ඒක මගේ අරගෙන යනවා යාලා. හරිද? එයාලා එතනින් එහා ඒක මගේ අරගෙන තමයි යන්නේ. හරි? එතකොට මෙන්න මේ විදිහට මුහුදු රළයේ ලක්ෂණයක් තමයි මේ ගොඩබිමක් ලං වෙනකොට මේ ටික උස්ස වැඩි වෙලා රළ බින්නා. මෙතන මේ මුහුදු රළ කියන උස්ස වැඩි නිසා තමයි. උස්ස වැඩි වෙනකොට හෝස් දාන පඩම් ගන්නවා පාට. ඒක රළ බින්දෙනවා කියලා කියන්නේ. හරිද? එතකොට මේ මුහුදු තරංගය දැන් මුහුදේ තියෙන ජල තරංගය ගොඩබිමට එනකොට කොහොමද ස්වභාවිකව එයා මෙහෙම රළ බින්දෙනවා. ඒකට හේතුව තමයි මෙන්න මේක. ඔන්න දැන් ආයි කියලා දෙනවම. හරිද? දැන් මුහුදු තරංගය මෙහෙම මුහුදේ ජල තරංගය දැන් මේ මුහුද මෙහෙම නම් මුහුද නම් මුහුදේ ජල තරංගය දැන් මෙහෙම එනවා. මේ ජල තරංගය. මුහුදේ ජල තරංගය මෙහෙම එනවා. දැන් මෙහාට ඉතිකොට මේ ගැඹුර අඩුයි. ගැඹුර අඩු වෙනකොට මෙයා මෙහෙම උඩට ගිහලා මෙන්න මේ හැරි මෙහෙම ගොඩාක් උඩට යනවා. මේ ජල තරංගය ඇකිලෙනවා. ඒ කියන්නේ මේ තරංගය මෙහෙම ලොකු තරංගයක් මෙහෙම තියෙන්නේ. මේ ලොකු තරංගයක් මෙහෙම තියෙන්නේ. මේ ලොකු තරංගයක් කියන්නේ මෙහෙම ලොකු තරංගයක් කියන්නේ. ওই ජල තරංගය දැන් මෙතන කොණින් නතර වෙන්න ඕනේ. දැන් මෙතන ඉවරනේ මුහුද. මුහුද ඉවර වෙනවා කියන්නේ එතන ඉවර වෙනවා කියන්නේ මේ තරංගය නතර වෙන්න ඕනේ. ඒතර මොකද වෙන්නේ? මෙහෙන් එනවා මෙහෙන් තරංගය එනවා. මෙහෙන් නතර වෙන්නේ නැති වුණා මේක රැලි වැඩිලා කිලෙනවා. ඒ කියන්නේ මෙහෙම දෙයක් වෙන්නේ. මෙහෙන් එන තරංගය මෙන්න මෙහෙම ඉවර වෙන ගානට මාත්‍රමට එනකොට මෙයා මෙහෙම රැලි ගාන වැඩිලා මෙහෙම තරංගය ඇකිලෙනවා. එහෙනම් තරංගය ඇකිලුණා. ඒක තරංගය ඇකිලෙනකොට වැඩක් වෙනවා. ඇයි දැන් මෙහෙන් එනවනේ. එතකොට මෙයා මොකද කරන්නේ? මේ තරංගයේ තියෙන ශක්තිය වැඩිකම නිසා මෙයා ටිකක් උඩට ඉස්සෙනවා. මෙන්න මේ වගේ තරංගය ඉහළට එස වෙනවා. හරිද? ඒක රූප සටහනක් තිබ්බත් මම ඔයාලට කිව්වේ. ඔව් ඔයාලට කිව්වේ 15 වෙනි පිටුව දෙන්නම්. 15 වෙනි පිටුව කරලා ගන්න. ඕනේ 15 වෙනි පිටුවේ තමයි මම දාලා තියෙන්නේ ඒක. ඒ කියන්නේ සාමාන්‍ය මුහුදු ජල තරංගයක දිග කිලෝමීටර් 213යි. මුහුදු ජල තරංගයක එක තරංගයක් මෙහෙම ගිහිල්ලා මෙහෙම යන එක තරංගයක් කිලෝමීටර් 213ක් දිගයි. හැබැයි මුහුදු වෙරළට ලං වෙනකොට බලන්න. ඒක කිලෝමීටර් 23ක් වගේ එනකම් අඩු වෙලා. තව ලං වෙනකොට කිලෝමීටර් 10ක් වගේ අඩු වෙලා. එහෙම ගොඩාක් අඩු වෙලා අවසානයේ මුහුදු වෙරළකට එනකොට ගොඩක් අඩු වෙනවා. ඒක සාමාන්‍ය ජල තරංගයක් එච්චර උස නැහැ. උස නැති නිසා මුහුදු වෙරළට එදී හෝ ගාලා මෙහෙම වැටෙනවා විතරයි. හැබැයි දැන් මෙහෙම එකක් වුණොත් මොකක් හරි හේතුවක් නිසා අපි හිතමු මුහුද සාගර පතුලේ හටගත්ත භූමිකම්පාව. මේ පොළොව යට හටගත්ත භූමිකම්පාව. හරි මේ පොළොව යට භූමිකම්පාව. මෙහෙම භූමිකම්පාවක් ඇති වුණා. මෙතන භූමිකම්පාවක් ඇති වුණා. මේ භූමිකම්ප ඇති වුණා මොකද වෙන්නේ? දැන් ඔයාලා දන්නවා වතුර යට රතිඤ්ඤා පත්තු කරත් මොකද වෙන්නේ? දැන් ඔයාලා මේක ඕන තරම් කරලා ඉතින් පොඩි කාලේ. හරි? රතිඤ්ඤා කරලා පත්තු කරලා වතුරට දානවා. සමහර වෙලාවට ජුස් ගාලා නූල නිවෙනවා. සමහර වෙලාවට රතිඤ්ඤා කරලා ඇතුළට ගින්දර ගිහිල්ලා තිබ්බනම් වතුර යටට ගියාට පස්සේ දුක් ගාලා ගිනින් මේ කුකුරනවා. කුකුරපු ගාම එකපාර මොකද වෙන්නේ? මෙතනින් ලොකු වතුර ගුලියක් එකක් මේ බොක් දාලා උඩට එනවා. මෙන්න මෙහෙම ලොකු වතුර ගුලියක් එකක් උඩට එනවා. ඒ උඩට ආවට පස්සේ ඒක නිසා මෙහෙම ලොකු රැල්ලක් ඇති වෙනවා. මෙහෙම ලොකු රැල්ලක් ඇති වෙනවා. මේ දැන් ජල තරංගයේ මුහුද මැදදීම ගොඩක් උසයි. දැන් මේක සාමාන්‍ය වෙන්නේ මොකද්ද? මුහුදු වෙරළට එද්දී සාමාන්‍ය මුහුදු රැළ පවා උසට ගිහිල්ලා හෝස් කරලා කඩාගෙන වෙනවා. දැන් මුහුද මැදදීම මෙයා මීටර ගාණක් උසයි. මුහුදු වෙරළට එද්දී මොකද වෙන්නේ? මුහුද මැදදීම මීටර ගාණක් උසයි. මුහුදු වෙරළට එද්දී මෙයා මෙහෙම ඇවිල්ලා සමහර මීටර 50 20ක්. ඒ කියන්නේ පොල් ගහක් තරම් විතර උසට, පොල් ගස් දෙකක් තරම් විතර උසට මහා මුහුදු රළක් වගේ මෙයා එනවා ගොඩබිමට. මහා මුහුදු රළක් වගේ මෙයා ගොඩබිමට එනවා. හරි. ඔන්න ඔක තමයි සුනාමියකදී වෙන්නේ.
එතකොට මේ සුනාමි ඇති වෙන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි මුහුදු පතුලේ මේ වගේ ලොකු භූමිකම්පාවක් ඇති වීම. හරිද? ඒ වගේම මේ මුහුද මැද ලොකු ගිනි කඳු තියෙනවා. හරි? මේ ලොකු ගිනි කඳු ඩෝංගල පුපුරනවා. එතකොට මේ ඇතුලේ බෝම්බයක් ගහුවා. අන්න ඒ වගේ හේතු තියෙනවා. එහෙම නැත්නම් සාගර පතුලේ එකපාර ලොකු නායයක්. ඒ කියන්නේ දැන් මුහුදේ තියෙනවා මේ වගේ ලොකු කඳු වැටි වගේ ඒවා තියෙනවා මුහුද යට. මෙහෙම ලොකු කඳු වැටි වගේ මම කිව්වේ තියෙනවා කියලා කඳු වැටි වගේ. ඔය ඕකේ කෑල්ලක් වෙන කඩාගෙන ඇතුළේම වැටෙනවා. මුහුද ඇතුළේම ලොකු කන්දක්. මුහුද ඇතුලේ මුහුදේ යට වෙලා තියෙන ලොකු කන්දක් එකපාර නායයක්. එතකොට මොකද වෙන්නේ? ඒ වතුර කැළඹීම නිසා මේ වගේ ලොකු මුහුදු රළක් ඇති වෙනවා. මේ මුහුදු රළ ගොඩබිම කරා එනකොට ඒක විශාල මුහුදු රළක් බවට පත් වෙලා සුනාමියක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් හරිද? එහෙම නැත්නම් විශාල උල්කාපාතයක්. හරි? විශාල උල්කාපාතයක්. දැන් දැවැන්ත උල්කාපාතයක් වැටුනොත් එහෙම මේ මොකක්ද ඉන්දියන් සාගරයට. මොකද වෙන්නේ? ලංකාව හොයන්නවත් නැති වෙලා යනවා. ලංකාව අතු ගහලා දැම්මම ඕ ලොකු වතුර පාරක් තියෙන ගෙවල් දොර ටික ඔක්කොම කඩාගෙන මේක සම්පූර්ණයෙන් සුද්ධ වෙලා යනවා. හැබැයි ඒක අතට මෙහෙම වෙනවා නම් හොඳයි කියලා හිතනවා දැන් ලංකාව තියෙන විදිහට. තමන්නේ ඒක පස්සේ කතා කරනකොට දැන් එතකොට බලන්න ඕන මුහුදු පොළ මේ සාගර පතුලේ සිදුවෙන භූමිකම්පාව. සාගර පතුලේ සිදුවෙන ගිනි කඳු පිටිවීම. එහෙම නැත්නම් සාගර පතුලේ සිදුවෙන නායයන්. එහෙම නැත්නම් ආසින් වැටෙන උල්කාපාතයක් වගේ එකක් මුහුදට වැටීම. මෙන්න මේ වගේ හේතුන් නිසා මුහුද මැද විශාල මුහුදු රළක් ඇති වෙනවා. මුහුදු ජලය විශාල විදිහට කැළඹෙනවා. එතකොට ඒ කැළඹීම එන්නේ කොහාටද? දැන් බේසමක් වතුර බේසමකට ගල් කැටයක් දැම්මොත් ඒ මැද ඇති වෙන මේ ජල තරංගේ ටික ටික යන්නේ බේසමේ අර ධාරි දක්වන්නේ වටේට. ඒ වගේ දැන් මුහුද මැද ඇති වෙන කැළඹීම වටේට විහිදිලා යනවා. ගිහිල්ලා වටේ දෙන ගොඩබිම් කරා යන්නේ. ගොඩබිම කරා යනකොට මොකද වෙන්නේ? මේ මුහුදු රළ ගොඩාක් උසට ඇවිල්ලා විශාල මුහුදු රළක් බවට පත් වෙලා ඒ ප්‍රදේශය සම්පූර්ණයෙන් විනාශ වෙලා යනවා. ඔන්න ඕක තමයි සුනාමිය කියලා කියන්නේ. සුනාමියක් කියලා කියන්නේ ඔන්න ඕක. හරිද? සුනාමි කියන්නේ මොකක්ද කියලා ලියා ගමු නේද අපි? හරි සුනාමිය ඇති වෙන ආකාර ටික ලියා ගමු. ඒ අතර මම සුනාමිය වල පොඩි වීඩියෝ වගේක් තිබුණා. ඒ ටික මම ලෑස්ති කරගන්නම්. අපි ඉස්සර ලියා ගමු සුනාමි කියන්නේ සුනාමි ඇති වෙන්න පුළුවන් ආකාර හතර ලියා ගමු. හරි මේ තාම නෑ ලොන්න අයින් කරලා. කොල්ලෙක්ගේ කතාව ඒක ලැජ්ජායි ඉක්මනට ලියා ගන්න පුළුවන්. මේ දැන් ඔන්න මම ඔයාලට මම කිව්වේ සුනාමි ඇති වෙන ආකාරය. ඒක ඔන්න ඔයාලට හොඳට බලා ගන්න පුළුවන්. මම දැන් වීඩියෝ එකක් ඔයාලට පෙන්නනවා. හරි. බලන්න. ඔයාලට ඒක හොඳට පැහැදිලි වෙයි මේ සුනාමි ඇති වෙන්නේ කොහොමද කියලා. හරි. ඔය දැන් ඔයාලට පෙන්නන්නේ ඔය භූකම්පනයක් මගින් සුනාමි ඇති වෙන ආකාරය. ඔතන සාමාන්‍යයෙන් ඔය බලන්න. කිලෝමීටර් 5ක් විතර ගැඹුරු මුහුදු ප්‍රදේශයක්. මේ කිලෝමීටර් 500ක් විතර වගේ පළල තියෙන ප්‍රදේශයක්. මොන බලන්න මොකද්ද මේ කියලා බලන්න. ඔන්න මේ මෙතන ඔන්න ඔයාලට හොඳට පේනවා මේ බලන්න. මෙන්න මේ මගේ මවුස් පොයින්ට් එක ඔයාලට පේනවා නේද මේ මවුස් පොයින්ට් එක පේනවා නේද ඔයාලට? ඔව් සර්. ඔව් සර්. මෙතන මොන වගේ භූත ඇටි දෙකද තියෙන්නේ කියන්නේ? ඔයාලා ඉගෙන ගත්තා භූත ඇටි මායි. මෙතන තියෙන මොන වගේ භූත ඇටි මායි නේද? අභිසාරි මේ භූතේ මායින් දෙක එකට එකතු වෙනවානේ අභිසාරි මායිමක් තියෙන බලන්න. එතකොට මේ එක භූතැටියක් පොළොවේ යටට යනවා. අනිත් භූතැටිය උඩින් එනවා මේ ඕවර්රයිඩින් ප්ලේට් කියලා තියෙන්නේ. ඒක උඩින් යන්නේ. මේක පොළොව යටට යනවා. හරිද? එතකොට මොකද වෙන්නේ? මේ උඩ තියෙන භූතැටිය තමයි එකපාර මෙන්න මේක. උඩින් තියෙන භූතැටිය තමයි එකපාර ගැස්සිලා උඩ පනින්නේ. මේක නෑ. මොකක්? කවුද මයික් එක ඔන් කරන්නේ? ඔෆ් කරන්නේ ඔය. හරි ඔන්න බලන්න දැන් මොකද වෙන්නේ කියලා. ඔය බුදැටි පහළට යද්දි අර උඩින් තියෙන බුදැටි නැමිලා ඔන්න එක පාර උඩ පයින්. ඔන්න බලන්න. දැන් නැමිලා තියෙන අන්න උඩ පෑන. එතකොට මොකද වෙන්නේ? අන්න ලොකු ජල තරංගයක් ඇති වෙනවා. ඒ ජල තරංගය දෙපැත්තට ගමන් කරනවා.
මේ ජල තරංග යනවා අපිට පේන්නේ නැහැ. යාන්තමට පේනවා යනවා. ඒ කියන්නේ ගැඹුරු මුහුදේදී සුනාමි රාළ දැනෙන්නේ නැහැ. ගැඹුරු මුහුදේදී සුනාමි රාළ දැනෙන්නේ නැහැ. බලන්න සාමාන්‍ය ගුවන් යානයක් ගමන් කරන වේගයෙන් සුනාමි රාළ ගමන් කරනවා මුහුද තුල. හරි? ගුවන් යානයක් ගමන් කරන තරම් වේගෙන් යනවා මෙයා. දැන් ඔහොම කියලා ටික ගොඩබිමකට ලං වෙනකොට මොකද වෙන්නේ? ගැඹුර අඩු වෙනවා. සුනාමි රැළේ වේගේ මොකද වෙන්නේ? වේගෙත් අඩු වෙනවා. ඒකම රැල්ල බලන්න උස වැඩි වෙනවා දැක්කද? රැල්ල උස වැඩි වෙනවා. වේගය අඩු වෙනවා රැල්ල ඒ කියන්නේ සුනාමි රැළ නිකන් හැකිලෙනවා වගේ ගොඩබිමට. ගොඩබිම හරියටම එනකොට මොකද වෙන්නේ? මේක ගොඩක් ලොකු රැල්ලක් බවට පත් වෙනවා. ඔය සාමාන්‍ය මුහුද රැල්ල තමයි ඔය ආවේ. මුල් වතාවේදී වෙනව දෙයක් වොන බලන්න. සුනාමි රැල්ල එන්න කලින් මුහුදු වෙරළේ තියෙන ජලය මොකද වෙන්නේ බලන්න. වෙනදට වඩා මුහුදු දෙතර ඇදිලා යනවා. බලන්න. මුහුදු වෙරළේ තියෙන ජලය වෙනදට වඩා මුහුදු දෙතර ඇදිලා යනවා. මුහුදු වෙරළ ලොකු වෙනවා. මුහුද නිකන් පස්සට ඇදිලා ගියා වගේ. බලන්න. ඒ මුහුදු රැල්ල නිසා මොකද උනේ? මෙහා පැත්තේ තියෙන ගෙවල් දොරවල් ටික පවා ඔක්කොම බලන්න කොනේ තියෙන ගෙවල් ටිකනේ. මේ ගෙවල් ටිකක් පෙරළුණා මෙතනනේ. ගෙවල් ටික උන පෙරලා ගියා රුපියක් මේ ටික නේ. මේ ගෙවල් ටිකේම ඔක්කොම යට වුණා. එක සුනාමි රැළකින් නතර වෙන්නේ නැහැ. සුනාමි රැළ කීපයක් එන්න පුළුවන්. පළවෙනි එකට වඩා දෙවෙනි එක පොඩ්ඩක් සැර වැඩි වෙන්න පුළුවන්. දෙවෙනි එක දැක්කද? සම්පූර්ණ ගෙවල් ටික යට වෙලා ගියා. ආයෙත් බලන්න ඕනේ ඉතින්. අபிසාරි භූතකේ මායිමක් තියෙනවා. එතකොට එක භූතකයක් නැමිලා එකපාරේ එතනින් උඩ පයින්න. උඩ පයින්නකොට තමයි භූකම්පනය ඇති වෙන්නේ. එතකොට මුහුදු රාළ ඇති වෙනවා, සුනාමි රාළ ඇති වෙනවා. හැබැයි ඒක ගැඹුරු මුහුදේ ඉන්න අයට දැනෙන්නේ නැහැ. ඒක එයාගේ මුහුදු රාළේ උස අඩුයි ගැඹුරු මුහුදේදී. හැබැයි වේගය වැඩි. සාමාන්‍ය ගුවන් යානයක් ගමන් කරන තරම් ඉතින් සාමාන්‍ය පැයට කිලෝමීටර් 640ක් 960ක් වගේ වේගකින් යනවා. පැයට කිලෝමීටර් බලන්නකො 600ක් 900ක් තරම් වේගෙන්නේ. ඒ වේගෙන් ඒ රාළ එනවා. ඒ ඇවිල්ලා මෙයා මොකද වෙන්නේ? ගොඩබිමට කිට්ටු වෙනකොට මුහුදු රළට අර වේගෙන් යන්න බෑ. මුහුදු ඉවරයිනේ. එතකොට මුහුදු රළ හැකිලෙනවා වගේ දෙයක් වෙනවා. ඒ හැකිලීමත් එක්ක මුහුදු රළේ උස වැඩි වෙනවා. උස වැඩි වීමත් එක්ක වෙනකට වඩා මුහුදු රළ මීටර ගාණක් උසින් ඇවිල්ලා ලොකු විනාශයක් කරනවා. හරි නැති අයින් කරනවා. එතකොට දැන් සුනාමි 2004 දෙසැම්බර් 26 වෙනිදා සුනාමි රැළක් ඇති වුණානේ. ඒ ඇති වුණේ කොහෙද කියලා මතක තියාගන්න. මේක කිසි ප්‍රශ්න වලට අනිවාර්යෙන් අහන්න. ඒක ඇති වුණේ ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් අසල. දැන් ඔයාලා ටියුට් එකේ දාලා තියෙනවා ඊයන්නේ නැතුව තියෙන්නේ. ඊයන්නේ නැතුව ආයෙත් පටන් ගන්න. ඉන්දුනීසියාවේ කියලා තියෙන. ඊයන්න දාගන්න. ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් අසල. මුහුදු පතුලේ තමයි ඇති වෙන්නේ. ඒක රිශ්ටර් මාපකයෙන් 9.6ක පමණ අගයක් තියෙන මේ භූමිකම්පාවක් කියලා දැන් ගණනය කරලා තියෙනවා. හරිද? එතකොට ඒක තමයි මෑත ඉතිහාසයේ අපිට දකින්න ලැබෙන ධර්මතුම අත්දැකීමනේ. ලංකාවේ විශාල ප්‍රමාණයක් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මිනිස්සු දැහැහෙන්න මැරුණා. මිනිස්සු මැරිච්ච මිනිස්සු තාමත් දන්නේත් නැහැ කවුද මැරුණේ. මැරුණද කියලා සමහර පෞල් පිටින් විනාශ කරලා එක්කෙනා ඉතුරු වෙලා තියෙනවා.
දන්නේ නැහැ මරුණද ඔයගේ අතරමං වෙලා ඉන්නත් කවුරුත් තාම දන්නේ නැහැ. එහෙමත් ඇයි ඉන්නවා. අතරමං වෙච්ච අය ඉන්නවා. සමහර වෙලාවට ළමයි මුදලට අහු වෙලා අම්මලා තාත්තලා එක පැත්තක ළමයි තව පැත්තක ඒ පොඩි ළමයි එක එක කට්ටිය අරන් ගිහිල්ලා. අරන් ගිහලා දැන් ළමයි ඔය හරි ඉන්නවා. අම්මලා තාත්තලාත් ඉන්නවා. දන්නේ අම්මලා තාත්තා හිතන්නේ ළමයා මැරුණා කියලා. ළමයා දන්නේ අම්මා තාත්තා කවුද කියලා. පොඩි කාලේ අවුරුදු දෙකේ කාලේදී ඒ ළමයට අම්මලා තාත්තලා මතකයක්වත් නැහැ. නේ? ඒ වගේ හරි අවාසනාවන්ත සිදුවීම් ගොඩාක් තියෙනවා මේ සුනාමිත් එක්ක. හරි. ඉතින් ලංකාවට විශාල වශයෙන් හානි සිදු වුණා මේ සුනාමි රටත් එක්ක. එතකොට මෙන්න මේක මතක තියාගන්න ඕනේ. මේ ඉන්දියානු භූතැටියයි බුරුම භූතැටියයි. ඔයාලගේ ටියුට් එකේ දාලා තියෙනවා ඒක. ඒ දෙක මේ ඔයාලා ඉරක් ඇඳලා මරක්කුණු කරලා තියාගන්න. කෙටි ප්‍රශ්න වලට අහනවා ඔන්න. කොහෙද මේ භූමිකම්ප ඇතුනේ? ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත් අතර. එතකොට මොන භූතැටිද එකට හැප්පුණේ? ඉන්දියානු භූතැටියයි බුරුම භූතැටිය තමයි මේ දෙක එකට ගැටීම සිදු වුනේ. හරිද? එතකොට ඒකෙන් ඇතිවෙච්ච සුනාමි තරංගය පැයට කිලෝමීටර 800ක් වගේ වේගයෙන් තමයි ගමන් කරන්නේ. පැයට කිලෝමීටර 800ක් තරම් වේගයෙන් ගමන් කරනවා. ගමන් කරලා තමයි උදේ 9 වගේ වෙනකොට තමයි ලංකාවට ආවේ. ලංකාවට ඔය ගාල්ල මාතර හම්බන්තොට වගේ ප්‍රදේශවල උදේ 8 9 වගේ වෙනකොට තමයි ඒ මුහුදුරල මේ ඇතුළු වුනේ. හරි එතකොට මේක තියෙනවා මේ අවුරුදු 20ක් ඇතුළත ඇතිවෙච්ච සුනාමි. මේ සුනාමි රාලේ උස එහෙම දාලා තියෙනවා බලන්නකො. ඒ අවුරුදු 20ක් ඇතුළත ඇතිවෙච්ච සුනාමි රාලේ උස අනුව බලන්න ප්‍රබලම වැඩිම උසක් තියෙන මොන සුනාමි රාලද? 2014 12 විදිහට අනේක මීටර 50. මීටර 50 කියන අඩි නම් කීයද? අඩි 160ක් විතර වගේ. අඩි 160 170ක් හිතන්න කොච්චරද කියන්නේ? පොල් ගහපු අඩි 100ක්වත් උස නැහැ සමහර පොල් ගස් දෙකක් තරම් විතර තරම්. හරි ඒ තරම් මහත් දැවැන්ත සුනාමි රටක් තමයි 2004 වර්ෂයේ ලංකාවට ආවේ. ඒක තමයි ලොකු හානියක් වුණේ. ඊට පස්සේ 2016 අවුරුදු වෙනකොටත් මේ වෙලා දෙන පොඩි භූකම්පන නිසා ඇති මුදුනල ඇති වෙලා තියෙන හැබැයි වගේ ලොකු හානි සිදු වෙලා නැහැ. නේද? හරි. එතකොට සුනාමි තරංගයක් කියන්නේ මොකක්ද ඇත්තටම? සුනාමි තරංගය කියන එක දැන් සුනාමි තරංගය ඇති වෙන්නේ කොහෙද? පොළොවේද ඇති වෙන්නේ? වාතය ඇති වෙන එකද ජලය මත ඇති වෙන දෙයක්ද? ජලය මත. මේක ජලය මත. මේක ජල තරංගයක්. සුනාමි තරංගයක් කියන්නේ ජල තරංග වර්ගයක්. ජල තරංගයක්. හරිද? ජල තරංගයක්. ඔය ජල තරංගයක් කියන එක මෙන්න ජල තරංගයක් කියන එක මෙන්න මේ විදිහ එකක් නේ. ජල තරංගයක් කියන්නේ මෙන්න මෙහෙම එකක්. හරි. එතකොට මෙන්න මේ වගේ උඩට ඉස්තිච්ච තැන් වලට කියනවා ශීර්ෂයක් කියලා. මේ උඩට ඉස්තිච්ච තැන් වලට කියනවා අපි ශීර්ෂ කියලා. හරිද? එතකොට මේ පහළට නැමිච්ච තැන් වලට කියනවා මේවට කියන්නේ නිම්න. මේවට කියන්නේ නිම්න. මේ උඩට ඉස්තිච්ච තැන් වලට කියනවා ශීර්ෂ. මේ පහළට නැමිච්ච තැන් වලට කියන්නේ මොනවද? නිම්න කියලා කියනවා. එතකොට මේ ජල තරංගයේ ශීර්ෂ සහ නිම්න රාශියක් තියෙනවා. නෙමෙයි එක ශීර්ෂය එක නිම්නය නෙමෙයි. ගොඩක්. ශීර්ෂ සහ නිම්න රාශියකින් තමයි මේක හැදලා තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මෙහෙම දෙයක් කියනවනේ මේක හොඳට මතක තියාගන්න. මෙන්න මේ විදිහට එක ළඟ තියෙන ශීර්ෂ දෙකක්. හොඳට අහගන්න. ජල තරංගයක් ගත්තොත් මේ එක ළඟ තියෙන ශීර්ෂ දෙකක්. එහෙම නැත්නම් මෙන්න මේ වගේ එක ළඟ තියෙන නිම්න දෙකක්. එක ළඟ තියෙන ශීර්ෂ දෙකක් එහෙම නැත්නම් මේ එක ළඟ තියෙන නිම්න දෙකක් ගත්තොත් මෙන්න මේ දෙක අතර දුර මෙන්න මේකට කියනවා අපි මොකක්ද කියලාද? තරංග ආයාමය. එක්ක ශීර්ෂ දෙකක් අතර දුර එහෙම නැත්නම් එක ළඟ තියෙන නිම්න දෙකක් අතර දුර. මේකට කියන නම මොකද්ද? තරංග ආයාම. ඔක ඉංග්‍රීසියෙන් කියනවා වේව් ලෙන්ත් එක කියලා. වේව් ලෙන්ත්. සිංහලෙන් කියන්නේ තරංග ආයාම. මේකට සංකේතයක් තියෙනවා. සංකේතයක් තියෙනවා. මෙන්න සංකේතය. නිකන් y අකුරක් අනිත් පැත්ත හරවලා තිබ්බා වගේ. හරි? මේකට කියන නම දන්නවද ඔයාලා? මේකට කියන්නේ ලැම්ඩා කියලා.
මේ ග්‍රීක හෝඩිය අකුරක්. ඇම්ඩා නෙමෙයි. ඇම්ඩා නිවාරත් එක්කනේ. මේක ලැම්ඩා. හරි? තරංග ආයාමයට දාන සංකේත තමයි මෙන්න ග්‍රීක හෝඩිය අකුරක් ලැම්ඩා. ඒ කියන්නේ තියෙනවා තීටා කියලා තියෙනවා, ෆයි කියලා තියෙනවා. තියෙනවා දැන් ඔයාලා සමීකරණ තියෙන්නේ. ආන්නේ වගේ මේක තියෙන ලැම්ඩා. හරි? එතකොට මේ තරංග ආයාමය කියන්නේ මොකක්ද? ආයතන කියන්නේ තරංග ආයාමය කියන්නේ මොකක්ද? කියන්නේ ඔක්කො තරංග ආයාමය කියන්නේ මොකක්ද? එක ළඟ පිහිටි ශීර්ෂ දෙකක් හෝ එක ළඟ පිහිටි නිම්න දෙකක් හෝ අතර පවතින දුර. දැන් අනිතරම ඉගෙනුවේ නැද්ද? කතා කරන්නේ නැත්තේ? මම එක්කන දුන්නා තියෙන්නේ. ඔහොම කියනවාද වැඩ හරියන්නේ නැහැ. එක ළඟ පිහිටි ශීර්ෂ දෙකක්. එක ළඟ කියන වෙනුවට අපි විද්‍යාවේදී කියන්නේ අනුයාත. විද්‍යාවේදී අපි ඔකට කියන්නේ අනුයාත. විද්‍යාවේදී කියන්නේ මොකද්ද? අනුයාත. එක ළඟ කියන එකට කියන්නේ විද්‍යාවේදී අනුයාත. හරි? අනුයාත ශීර්ෂ දෙකක් අතර හෝ අනුයාත නිම්න දෙකක් අතර ඒ දුරට අපි කියනවා තරංග ආයාමය කියලා. හරිද? මම ඊට ටිකක් ලොකුට තරංගය හදලා පෙන්නන්න ආයෙත්. ඊට ටිකක් ලොකුට අදින්න මෙහෙම. වොන් යන තනි තරංගයක් ලොකු එකක්. හරි? දැන් මේ මුහුදට ගල් කැටයක් වැටුණාට පස්සේ නම් වතුරට ගල් කැටයක් වැටුණාට පස්සේ මෙහෙම ලොකු තරංගයක් ඇති වුණා. මේ ගල් කැටේ වැටෙන්න කලින් තිබ්බ විදිහ තමයි මේ තියෙන්නේ. මේ මැදින් යන එක මොකද්ද? මේ වතුර බේසමකට ඒක ජලාශයක ජලය තිබුණේ මේ විදිහට. මේ තනි ඉරක් යන්නේ. මේක මැදට දාන ගඩොල් කැටයක් ජබුක් ගාලා. දැම්මට පස්සේ මේම ලොකු තරංගයක් යනවා. හරිද? මේවට කියන්නේ මොනවද කියලාද? ශීර්ෂ. ශීර්ෂ. යට පහළ නැමිච්චවල කියන්නේ? නිම්න. එන්න. හරි. එතකොට මට කියන්නේ එක ළඟ තියෙන මේ අනුයාත ශීර්ෂ දෙකක් අතර දුර තියෙනවා. මේ දුරට කියන්නේ මොකක්ද කියලාද? තරංග ආයාමය. තරංග ආයාස. මොන මම අර තව වචනයක් කියනවා. තරංග ආයාම එහෙම නැත්නම් අපි මෙතන කියන තරංගයේ දිග. බලන්නකෝ එක එක වචන තියෙනවා. තරංග ආයාම. එහෙනම් යාර කියනවා තරංගයේ දිග. මේක සංකේතය තමයි මොකද්ද? ලැම්ඩා. එතකොට මේ මැද යන මේ රේඛාව තමයි ජලය මුලින් තිබිච්ච මට්ටම. එතකොට බලන්න වලට පේනවා නේද? ගල් කැටයක් දැම්මම වතුරට ඒ ගල් කැටේ වතුරට දැම්මීම නිසා ජලය කැළඹෙනවා. ජලය කැළඹෙනවා. මේ කැළඹීමක් කියලා කියන්නේ. ඒ කැළඹීම නිසා මොකද වෙන්නේ? මේ ජල මට්ටම ඉහළට නගිනවා, තිබ්බට වඩා පහළට යනවානේ. දැන් මේ කොටසේ ජල මට්ටම මොකද වෙලා තියෙන්නේ? තිබිච්ච මට්ටමට වඩා මෙතෙන්දී ජල මට්ටම ඉහළට ගිහින්. එහෙනම් මෙතෙන් ජල මට්ටම මොකද වෙලා තියෙන්නේ? තිබ්බට වඩා පහළ ගිහින්. එතකොට පහළ ගිහින් මුල් පිහිට වෙන සාමාන්‍ය පිහිටීමයි එයා ගමන් කරපු උඩරිම උසයි. මේ මුල් පිහිටීම මේ ගල් කැටේ දාන්න කලින් තිබිච්ච මට්ටම. මේ ගල් කැටේ දැම්මට පස්සේ ඉහළට ගිහින් උඩරිම උස. හරිද? මේක හඳුන්වන සිම්පල් A කියලා. සිම්පල් A. ඒ වගේම තමයි මේ තියෙන්නේ ගල් කැටේ දාන්න කලින් තිබිච්ච මට්ටම ජල මට්ටම. මේ ගල් කැටේ දැම්මට පස්සේ පහළට ගිය ප්‍රමාණය මේක සිම්පල් A. මේ උසයි සමානයි. මේ උසයි සමානයි. හරි? ඒ කියන්නේ මධ්‍ය පිහිටුමේ සිට ගමන් කරන උපරිම උස. එහෙම නැත්නම් මධ්‍ය පිහිටුමේ සිට යන උපරිම ගැඹුර. මේ දෙකම සමානයි. මෙන්න මේකට කියනවා අපි විස්තාරය කියලා. මේක කියන්නේ විස්තාරය. විස්තාරය සිම්පල් එක. විස්ථාපනයම නෙමෙයි විස්තාරය. ඔයාලා ටියුට් එකේ ඔය ටික ලකුණු කරලා තියෙනවානේ.
ශීර්ෂ ලකුණු කරලා තියෙනවා. නිම්න ලකුණු කරලා තියෙනවා. තරංග ආයාමේ පෙන්නලා තියෙනවා. ඊළඟට විස්තරයක් පෙන්නලා තියෙනවා. හරිද? එහෙනම් අපි මෙන්න මෙතන මේ චුට්ට ලියාගෙන ඊට පස්සේ ඉතුරු කැලයි කියලා දෙන්න. දැන් එතකොට දැන් ජල තරංගයක ලක්ෂණය තමයි ජලයේ ගැඹුර වැඩි නම් හරි ඔන්න අහන්න. ජල තරංගයක ලක්ෂණය තමයි ගැඹුර වැඩි නම් මේ විස්තරය අඩුයි. ජලයේ ගැඹුර වැඩි වෙනකොට. හරිද? දැන් මූද කියන්නේ කිලෝමීටර ගාණක් ගැඹුරයිනේ. මූද මැද කිලෝමීටර ගාණක් ගැඹුරයි. එතකොට එයාගේ විස්තරය අඩුයි. මුහුදේ ගැඹුර අඩු වෙන්න මෙයාගේ විස්තරය වැඩි. මුහුදේ ගැඹුර අඩු වෙන්න විස්තරය වැඩි වෙනවා තරංග ආයාමය අඩු වෙනවා. දැන් ඔයාලගේ ටියුට් එකේ එතන තියෙන එතන පහළ තියෙන රූපේ බලන්නකො. එතන පහළ තියෙන රූපේ බලන්නකො. මම කියන එක තේරෙනවද කියලා බලන්න. මුහුදේ ගැඹුර වැඩි. බලන්න මුහුදේ ගැඹුර දාලා තියෙනවා මීටර 4000. පේනවද මේ රූපෙ මේ? මුහුදේ ගැඹුර දාලා තියෙනවා මීටර 4000. මීටර 4000 කියනකොට බලන්න තරංග ආයාමය කොච්චරද කියලා. බලන්න ඉක්මනට. මීටර 4000 ගැඹුර තියෙන තරංග ආයාමය කොච්චරක් තියෙනවද? කිලෝමීටර් 213යි. කිලෝමීටර් 213ක් මේ අනුයාත ශීර්ෂ දෙක එහෙම නැත්නම් අනුයාත නිම්න දෙක අතර කිලෝමීටර් 200 ගන්න. ඒ කියන්නේ මේ ඇදිලා තියෙන්නේ. තරංගෙ මෙහෙම ඇදිලා. නේ? ගැඹුර අඩු වෙන්න මොකද වෙන්නේ? තරංගෙ හැකිලෙනවා. මේ හැකිලෙනකොට මොකද වෙන්නේ? මේ මිල හැකිලෙනවා නේ. හැකිලෙද්දි මොකද මේ ශීර්ෂ දෙක ලං වෙනව නේද? හැකිලෙනකොට. නිම්න දෙක ලං වෙනව නේ හැකිලෙද්දි. මේ බලන්න. හැකිලෙනකොට ශීර්ෂ දෙක ලං වෙනවා. නිම්න දෙක ලං වෙනව නේද? එතකොට තරංග ආයම මොකද වෙන්නේ? අඩු වෙනවා. තරංග ආයම අඩු වෙනවා. ඊට පස්සේ තව දෙයක් වෙනවා. මොකද්ද? මේ තරංගයේ උස වැඩි වෙනවා. ඒ කියන්නේ උස වැඩි වෙනවා කියන්නේ මොකද්ද වැඩි වෙන්නේ? තරංගයේ උස කියන්නේ මොකක්ද කියලා ගන්න. විස්තරය. විස්තරය වැඩි වෙනවා. තරංග ආයමය අඩු වෙනවා. තරංගයේ විස්තරය වැඩි වෙනවා. ඒ මොන වගේ තැනකදද? ගැඹුරු මුහුදේදීද නැත්නම් ගොඩබිම ආසන්නයේද? ගැඹුරු අඩු මුහුදේදී. ගැඹුරු අඩු ඒ කියන්නේ ගැඹුරු අඩු මුහුද එහෙම නැත්නම් ගොඩබිම ආසන්නයේ. හරිද? ගැඹුරු අඩු තැනක එහෙම නැත්නම් ගොඩබිම ආසන්නයේ තමයි ඔන්න ඔය වැඩි වෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ හේතු නිසා මුහුදු වෙරළට එනකොට සුනාමි රළ එන්න උස වැඩි වෙනවා. සුනාමි රළ එන්න උස වැඩි වෙනවා. ඒක පැහැදිලිද? ඔව් සර්. ඔන්න ඔයාලට ටියුට් එකේ රූප සටහන ඒ විදිහටම තියෙනවා. හරි ඔය අතර ඔය රූප සටහනේම බලන්න සුනාමි රළක මට මෙන්න මේක කියන්න. සුනාමි රළ මේ වෙරළට එනකොට ඉස්සෙල්ලම වෙරළට ලං වෙන්නේ සුනාමි රළේ ශීර්ෂයේද නිම්නයේද? රූපෙ දිහා බලලා කියනවනේ. නිම්නය. ඔව් සුනාමි රළේ නිම්නය. right. සුනාමි රළේ නිම්නය තමයි මුහුදු වෙරළට ලං වෙන්නේ. එතකොට දැන් ඔයාලට තේරෙනවද සුනාමිය එන්න කලින් මුහුදු ඒ කියන්නේ මුහුද නිකන් මේ දියඹ දෙකට ඇතිලා නැහැ. කියන්නේ මුහුදු වෙරළ නිකන් ලොකු වෙනවා වගේ. මුහුද නිකන් හිඳිලා ගියා වගේ. එහෙම දෙයක් එනවා. ඒකට හේතුව ඉස්සෙල්ලාම සුනාමි රළේ ගොඩබිමට ලං වෙන්නේ යාගේ නිම්නය නිසා. මේ බලන්න මේ රූප සටහන සුනාමිදී. මේ මුහුද මැදදී මෙයාගේ තරංග ආයාම ඒ කියන්නේ තරංග ආයාමේ දිගයි. ඈතින් යන තරංගෙ මෙහෙම ඈතින්. ඒ වගේම ගැඹුර අඩුයි. උසාවිය කියන්නේ විස්තරය අඩුයි. මුහුදු වෙරළට එනකොට විස්තරය වැඩි වෙනවා. උස වැඩි වෙනවා. හැකිලිලා තරංග ආයාම අඩු වෙනවා. අඩු වෙලා මේ බලන්න මේ ගොඩබිමට එන්නේ නිම්නය. මේ කලින් මුහුදු වෙරළ මෙතන ඉඳන් තිබ්බා මේ. කලින් මුහුදු වෙරළේ ජලයේ තිබ්බ මෙතන නේද මේ
කලින් මුහුද ඇතුලේ ජලය මෙතන වෙනකන් තිබුණා. දැන් මොකද සුනාමි රැළ එන්න කලින් මේ ජල මට්ටම මෙහෙම පස්සට ඇදිලා යනවා. ඒ කියන්නේ අපිට හිතෙන්නේ මුහුද වෙරළ මුහුද ඈතට ගියා. මුහුද ඈතට ගිහින් මුහුද හිඳිලා ගියා. ඒක නේද ඒ දවස්වල ඔය සුනාමි එන්න පළවෙනි රැල්ල එනකොටම එකපාර මුහුදු වෙරළ නැති වෙලා ගියා. ඒ කියන්නේ මුහුදු වෙරළ ලොකු පළල් වුණා. මුහුද ඈතට ගියා. මිනිස්සු ඒ වෙලාවේදී මොකද කරේ? මිනිස්සු මේක අවබෝධයක් නැහැනේ. මිනිස්සු ඔක්කොම ගිහිල්ලා ඒ වෙලාවේ අර මුහුදේ හිටියා මේ වෙලාවේ මේ හරිය මාළු උඩ පැන හිටියා මාළු. කට්ටිය ගිහිල්ලා ඌඩ වලට මාළු එකතු කරන්න පටන් ගත්තා. තව සමහරු කියලා මොකද කරේ? තව සමහරු කණුව හිටව ගෙදර තියෙන මෝල් ගහයි උදළුයි අර මේ ඉදල් කොහු ඉදල් ඒව ගනනලා ඉඩම් වෙන් කරන්න පටන් ගත්තා. මේ ටික මගේ කියලා ඉඩම වෙන් කර ගන්න පටන් ගත්තා ලොකුවට. හරිද? එතකොට ඒ දවස්වල කරපු දේවල් මිනිස්සු. අර හිතුවේ මුහුද අඩු වුණා ඉඩම වැඩි වුණා කියලා හිතුවේ. හරිද? හැබැයි ඒ ඔක්කොම මොකද උනේ? ඊළඟ විනාඩි කිහිපෙදී එයාලා දැනන් හිටියේ නෑ. මේ නිම්නය තමයි ආවේ නිසායි මුහුද තිබ්බ ජලය ටික අඩු වෙලා ගියේ. පස්සට ඇදිලා ගියේ මුහුද. ඊට පස්සේ මීටර 50ක් 60ක් විතර උස ලොකු මුහුදු රළක් ආවා. අර ලකුණු කර පිටනුත් නෑ. එකතු කරපු මාළුත් නෑ. හරිද? අන්තිමේදී මිනිස්සුත් නෑ, ගෙවලුත් නෑ. ඔක්කොම ඉවරයි. හරිද? එතකොට සුනාමි රළවල පළමුවම මුහුදු වෙරළට ළඟා වෙන්නේ සුනාමි රළවල නිම්නයේ පළමුව වෙරළට ළඟා වෙන්න දීලා තියෙනවා. ඉලක්ක ඇඳ ගන්න ඒවා. කෙටි ප්‍රශ්න වලට අහනවා සුනාමි රළෙහි පළමුව ගොඩබිමට ළඟා වන කොටස ශීර්ෂයේද නිම්නයේද කියලා අහනවා. නිම්නයේ තමයි ළඟා වෙන්නේ. හරි. ඒවල මේ ශීර්ෂයේ සාධන අවශ්‍ය කරන ජලය ඕනේ. ඒකට මොකද කරන්නේ? මේ වෙරළ ආසනයේ තිබ්බ ජලය තමයි පස්සට ඇදලා ගිහලා මේක මේ උතර මේක හදන්නේ. හරි. එතකොට ඒ විදිහ මුහුද පසුපසට එනනම් දියම දෙසට. ඒ කියන්නේ මුහුද පැත්තට ඇදී යාමක් සිදු වෙනවා. හරිද? ඔන්න ඕක තමයි සුනාමියේ පෙර නිමිත්ත. තමයි අහන ප්‍රශ්න වලට සුනාමියක පෙර නිමිත්ත කුමක්ද? සුනාමියක් ඇතිවීමට පෙර ආසන්නම පෙර නිමිත්ත මොකක්ද කියලා. ආසන්නම පෙර නිමිත්ත තමයි මොකද්ද? මුහුදු වෙරළ. ඒ කියන්නේ මුහුදු වෙරළේ තිබිච්ච ජලය දියම දෙසට ඇදී යා. මුහුදු වෙරළේ ඇති ජලය දියම දෙසට ඇදී ගොස් වෙරළ විශාල ලෙස මේ මතු වෙනවා. ගොඩබිම මතු වෙනවා. ඒක තමයි ආසන්නම පෙර නිමිත්ත. එහෙම දෙයක් වෙනවා දැකපු ගා මොකද්ද කරන්න තියෙන්නේ? පුළුවන් තරම් ඉක්මනට උස ස්ථානයකට දුවන්න ඕන. පොල් ගස් වල නැකලා ඉඳලා හරියන්නේ නැහැ. අමාරුයි පොල් ගස් වලට වඩා උසින් එනවනේ. නේද? හරි. එතකොට මේ හැම භූමිය හැම රටකම මුහුදු වෙරළේ ස්වභාවිකව මේ සුනාමි රළ නතර කරන්න ස්වභාවිකවම හැදිච්ච දෙයක් තියෙනවා. දන්නවද ඒ මොනවද කියලා? ඕනෑම රටක් වටේ මුහුදෙන් වට වෙච්ච රටක් වටා මේ මුහුදු රළෙන් ආරක්ෂා වෙන්න, සුනාමි රළෙන් ආරක්ෂා වෙන්න හැදිච්ච ස්වභාවික ආරක්ෂණ උපක්‍රමයක් තියෙනවා. රුහුණු කැම්පස් එක බේරුනේ මේ උපක්‍රමය නිසා. නැත්නම් කැම්පස් එකේ ලොකු ප්‍රමාණයකට හානි සිදු වෙනවා. ඔයාලා අහලා තියෙනවද මුහුදු වෙරළේ තියෙන කඩොලාන කියලා ශාක జాතියක්? කඩොලාන. උගන්ලා තියෙනවා. කඩොලාන? ඔව් සර්. කඩොලාන ඒ කියන්නේ මුහුදු වෙරළේ තියෙන වගුරු මුහුදු වෙරළ ආසිත වගුරු බිම් වගේ තියෙන ඒවා තියෙන හැදෙන ගස්. නේද? ඔය වැටකේයා, කිරළ, ගිම්පොල්, ඔතෙල, බෑරිය, මහ කඩොල්, මල් කඩොල්, රත් කඩොල් ඔය තියෙන්නේ ඔන්න. මේවා තමයි කඩොලාන ශාක කියලා කියන්නේ. ඊට අමතරව තියෙනවා කොරල් පාර. කොරල් පාර. මෙන්න මේවා. කයි හික්කඩුව ප්‍රදේශයේ ලොකුවට හානි වුණේ නැහැ නේ. ඒ කොරල් පාර තිබ්බා. හරිද? කඩලාන සහ කොරල් පාර තියෙනවා නම් සුනාමි වලින් ලොකු ආරක්ෂාවක් අපිට ලැබෙනවා. ඒ කියන්නේ මහා දැවැන්ත විනාශ වෙන්නේ නැහැ. ගෙවල් දොරවල් විනාශ වෙලා ගිහිල්ලා මිනිස්සුන්ගේ ජීවිත විනාශ වෙලා ඒ වගේ මහා දැවැන්ත විනාශ වෙන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය ගම් වතුරක් ආවා වගේ සුනාමියෙන් බේරෙන්න පුළුවන්. ඒ මොනවා තිබුණොත්ද? කඩලාන සහ කොරල් පාර. ඒ නිසා අනිවාර්යෙන් මුහුදවට තියෙන කඩලාන සාග ආරක්ෂා කරන්න ඕනේ. කොරල් පාර අපි
රැක ගන්න ඕන. හරිද? එතකොට මෙතන තියෙනවා මේක ලියන්න. ඉස්සරහ තියෙනවා කඩලාන හා කොරල්පර ආරක්ෂා කිරීම මගින්. කඩලාන හා කොරල්පර ආරක්ෂා කිරීම මගින්. බොරුනේ කියන්නේ තමසේ. ඔය මට මගෙන් දැහුවේ ඒක. අනිත් ඇහුණානේ කිව්වේ ඒක. ඔය මම රෙකෝඩ් කරලා තියෙන දැන් ඔක දානවා අනිවාර්යයෙන්ම. මම දැක්කත් කවුද කතා කරේ කියලා. හරි සර්. හරි සර්. ඒ කියන්නේ කඩලාන සහ කොරල්පර ආරක්ෂා කිරීමෙන් සුනාමි රැළේ වේගය අඩු කරගෙන සිදුවන හානිය අඩු කර ගන්න පුළුවන්. හරිද? දැන් මෙහෙමයි. දැන් ගොඩක් වෙලාවට සුනාමියක් ඇති වෙන්නේ මුහුදු පතුලේ සිදුවෙන භූමිකම්පාවක්. එහෙම නැත්නම් නායෑමක්. එහෙම නැත්නම් ගිනිකඳු පිපිරීමක්. හරි? එහෙම නැත්නම් ග්ලැසියර් නායෑමක්. අර ලොකු ග්ලැසියර් කුට්ටි තියෙන්නේ. ඒවා කඩන් වැටෙනකොට වතුරට කඩන් වැටෙනවා ඒ පොඩි සුනාමියක් වගේ එකක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් උල්කාපාතයක් වගේ එකක් වැටෙන්න. හැබැයි ඉතින් උල්කාපාතයක් වැටුණොත් නම් එහෙමනම් ඉතින් ඒ සුනාමිය ගැන ආයි කියන්න දෙයක් නැහැ. ලංකාව සම්පූර්ණයෙන් ලංකාවට උඩින් වතුර දාන තරමට ලොකු වතුර කඳක් එයි. එතකොට ඒ වගේ දැවැන්ත විනාශයක් එන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඒකට කවුරු බේරෙයි කියලා හිතන්න බෑ. හරිද? ඒ ඉතින් අපේ වායුගෝලයේ තියෙනකම් මේ වගේ දැවැන්ත උල්කාපාත වැටෙන්නේ නැති වෙයි. හරි? දැන් ඔය භූමිකම්පාවක් වෙන අවස්ථාව අපිට කල් තියා දැනගන්න පුළුවන්. භූමිකම්පාවක් වෙන ආකාරයකට කල් තියා දැනගන්න පුළුවන්. නිකන් හිතලා කියන්නේ භූමිකම්පාවක් සිදුවෙන අවස්ථාවක් අපිට කල් තියා අඳුර ගන්න පුළුවන්. දැන් හෙට වහිනවා නම් ඔන්න මේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියනවා හෙට වහිනවා කියලා. නේ? එහෙම කියනවා. හැබැයි භූමිකම්පාවක් වෙන අවස්ථාව අපිට කියන්න පුළුවන්. ඔයාලා කවදාවත් අහලා තියෙනවා ටීවී එකේ හරි රේඩියෝ එකේ කියනවා මෙන්න මේ දවසේදී මේ ප්‍රදේශවල භූමිකම්පාවක් ඇති වෙනවා කියලා. ඈ? කියන්න බෑ. කාටවත් කියන්න බෑ. හරි? භූමිකම්පාවක් ඇති වෙන අවස්ථාවක්. හරි? ඒවක් ඒක කියන්න බෑ. ඉතින් එහෙමනම් සුනාමියක් ඇති වෙන අවස්ථාවක් නිශ්චිතව කියන්න බෑ. හැබැයි භූමිකම්පාවක් ඇති වෙච්ච ගමන් මේ ලෝකයේ දැන් හැම තැනම හරි ওই මුහුදු ප්‍රදේශවල මේ භූකම්පන මාන දාලා තියෙනවා. මේ භූකම්පන මාන මගින් මොකද කරන්නේ? තොරතුරු ලබා දෙනවා කියලින්ම චාන්ද්‍රිකාවල. හරිද? මම පොඩි අපි දුව මේ තියෙන්නේ මුහුද. මේ ගොඩබිම් ප්‍රදේශය. මේ ගොඩබිම් ප්‍රදේශය. මේ තියෙන්නේ මුහුද. මේ මුහුදේ තනින් තන පාවෙන උපකරණ තියෙනවා නේද? මේ පොළොවට හයි කරලා නූලක් වගේ ඒ කියන්නේ කම්බියක් කරනවා කර කේබල් එකක් වගේ පොළොවට හයි කරලා මෙහෙම පාවෙන උපාංග තියෙනවා. හරි? ඒකම මේ මුහුදේ යට හයි කරපු උපාංග තියෙනවා. ඕමයි භූකම්පනයක් සිදුවෙන අවස්ථාව මෙයාලා හොයාගන්න. භූකම්පනයක් සිදුවෙච්ච ගමන් මොකද කරන්නේ? මේ නිතරම මේ දැන් මේක භූකම්පන මානයක් පොළොවට හයි කරලා තියෙනවා. ඒ භූකම්පන මානෙ ඒ වගේම පොළොවේ තැන් තැන් වල හැමතැනම තියෙනවා. ඔය භූකම්පන මාන වලින් දෙන තොරතුරු කෙලිම දෙනවා මේ ඉහළ අහසේ තියෙනවා චාන්ද්‍රිකා. මේ ඉහළ අහසේ චාන්ද්‍රිකා කියනවා. මෙයාලා කෙලිම මෙයාලට ලබා දෙනවා. මෙයාලට කෙලිම මේ දන් දෙනවා මේ. මෙහෙම දෙනවා. මෙයාලා මොකද කරන්නේ? මේ බෝල් වගේ තියෙනවා. අර සුනාමි තරංගයක් ඇති වෙනවා නම් ඒ තරංගේ තරංග ආයාමය කියන්නේ තරංගයේ දිග කොච්චරද? විස්තාරය කොච්චරද? මේවා දෙන අනිත් මේ උඩ පාවෙන ඒවා කට්ටිය ඒවා දෙනවා යාර. මේ යටේ එක්කන භූකම්පනයේ ප්‍රමාණය දෙනවා. දීලා මොකද කරන්නේ? චාන්ද්‍රිකාවට මේ තොරතුරු ටික ලබා දෙනවා. චාන්ද්‍රිකාවට මේ තොරතුරු ටික ලබා දෙනවා. ඒතකොට චාන්ද්‍රිකාව මගින් ලෝකයේ හැම තැනකම මේ තොරතුරු ඉල්ලන හැමෝටම දෙනවා. ඒත් එයා මොකද ගන්න එක විශ්ලේෂණය කරලා සුනාමියක් එනවද නැද්ද කියලා එයාලට කලින් මේක කියාගන්න පුළුවන්කම තියෙනවා. හරි. එතකොට දැන් මම මේ කියේ හිටියේ
මේ පොළවේ තැන් තැන් වල හයි කරපු භූකම්පන මාන මගින් භූකම්පන ගැන තොරතුරු අපි දැනගන්නවා. එතකොට මේ භූකම්පන තොරතුරු කෙලින්ම මේ අහස උඩ රඳවන චන්ද්‍රිකාවට ලබා දෙනවා. සැටලයිට් වලට දෙනවා. ඒකයි මේ පොළවේ මේ ජල මොකද මුහුද මත පාවෙන මේ උපාංග තියෙනවා. සෙන්සර් කියලා කියන්නේ. සංවේදක. මේ වෙනුත් එනවා. ජල තරංගයේ කොච්චරද? හදිස්සි හරි මේ භූකම්පනයත් එක්ක මෙයාල වැඩිපුර ඉහළ පහළ ගියොත් මේ භූකම්පනයකුත් එනවා. මෙයාල වැඩිපුර ඉහළ පහළ යනවා. මෙයාත් ඉහළ පහළ යනවා. තව මෙහෙත් තියෙනවා. එතකොට මෙයා ඉහළ පහළ ගිහලා කොච්චර දින වෙලාවකින් මෙයා. එතකොට දැනගන්න පුළුවන්. මෙතන නම් මෙතන තරංගෙන්න කොච්චර වෙලා ගියාද. ඒකට තරංගේ වේගය දැනගන්න. මෙයා ඉහළ පහළ ගිය ප්‍රමාණය අනුව තරංගේ විස්තාරය දැනගන්න. ඒක මෙයාගෙන් රිශ්ටර් පරිමාණය කොච්චරද කියලා බලා ගන්නවා. මෙයා භූකම්පනයේ ප්‍රබලතාව. ඒ ඔක්කොම මෙයාට යනවා. මෙයා ඉතින් විශ්ලේෂණය කරලා ශනිකව කියනවා සිටියේ මැදලා කියනවා මෙන්න මේ ප්‍රදේශයේ ලොකු සුනාමියක් එනවා. මෙච්චර වේගකින් එන්නේ. පැයට කිලෝමීටර් 500යි 800යි 900යි මේ තරම් වේගකින් මේ සුනාමි තරංගේ එනවා ගොඩබිම පැත්තට. මේ රටවල් වලට හානි සිදු වෙනවා කියලා යාර කියනටක් ගන්න. ඒතකොට සාමාන්‍යයෙන් මුහුද මැද ඇති වෙන සුනාමි තරංගයක් ගොඩබිම කරා එන්න පැය 5-6ක් යනවා. අනේ පැය 5-6 සමහර පැය 7-8ක් පැය 12ක් වගේ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ පැයට කිලෝමීටර් 800ක් වගේ එන්නේ. ඒකට මුහුද කිව්වම මුහුද සාමාන්‍ය කිලෝමීටර් 17000 නෙමෙයි නේ. කිලෝමීටර් 15000 20000 ඒ තරම් දුර යන තරංග තියෙනවනේ. එතකොට සාමාන්‍ය දවස් දෙකක් යන්න පුළුවන් ඒ තරංගේ ගොඩබිමට. හරිද? එතකොට මිනිසුන්ට ඕන තරම් කාල වේලාව තියෙනවා. තමන්ගේ අත්‍යවශ්‍ය දේවල් ටික අරගෙන ඉක්මනට යන්න. එතනින් අයින් වෙන්න. එතකොට සුනාමි තරංගයක් එනවනම් සුනාමි අනුතරක් ඇඟෙවුවා නම් මොකද්ද කරන්න ඕන අපි? අපි මොකද්ද කරන්නේ? දැන් හිතන්නකෝ ඔයාලා මුහුදු වෙරළ කිට්ටුවේ ඉන්නේ. දැන් ඔන්න සයිරන් වදිනවා සුනාමි එනවා කියලා අර සයිරන් වදින එලාම් වදිනවා. පොලිසියෙන් ඇනවුන්ස් කරනවා සුනාමි තරංගයක් එනවා පුළුවන් තරම් ඉක්මනට යන්න කියලා. ඒකට මොනවද කරන්න ඕන ඔයාලා? ඔයාලා ඒක මොකද කරන්න ඕන? ගෙදරට දොරවල් වහගෙන ඉඳලා හරියනවද? උස තැනකට යන්න ඕන. පුළුවන් තරම් උස තැන. ඒ කියන්නේ වහල් උඩ නැගලා ඉඳලා හරියනවද? නෑ. සුනාමියකදී වහල උඩ තට්ටු කරන නැගලා උඩ තට්ටු ඉඳලා හරියන්නේ. ඒ කියන්නේ සුනාමි රළ නිසා තට්ටු කරන නැලෙදී යට තට්ටුව කැඩිලා යන්න පුළුවන්. එහෙම වුණොත් මොකද වෙන්නේ? මුළු ගොඩ නැගිල්ලම බිම වැටෙනවා. පුළුවන් තරම් ප්‍රදේශයේ උසම තැනකට යන්න ඕන. ඒ යනකොට ඉතින් අපිට අරන් යන්න දේවල් තියෙනවා මොනවද? සාමාන්‍යයෙන් ඔය මුහුදු වෙරළ ආශ්‍රිත ඉන්න කට්ටිය නිතරම සූදානම් පිටේ ඉන්නේ. ඒකතොර එයාලා ළඟ තියෙන ආපදා මල්ල කියලා එකක්. මේක මම කලින් ගාලා තියෙනවා. මතකද නේද? ධම්මසුර ගැන කතා කරද්දි කිව්වේ ආපදා මල්ල කියලා එක හදා ගන්නවා කියලා මතකද කිව්වා? ඔව් සර්. අවනේ ඔයාලට මම කියලා දුන්නා. කලින් තිබිච්ච පාඩම් වල. ආපදා මල්ල කියලා තියෙනවා. ඒ කියන්නේ එයා ඒකේ තියෙන්න ඕනේ අත්‍යවශ්‍ය ඇඳුම් ටික, බෙහෙත් තියෙනවනේ මේ බෙහෙත් ටික. ඒකට හැම වෙලාවෙම ආපදා මල්ලේ බෙහෙත් දාන් ඉන්නේ නැහැ. මොකද්ද කරන්නේ? බෑග් එකක් තියෙනවා රිඩි පිට. ඉක්මන් ඇඳුම් ටික, රෙදි අවශ්‍ය කරන බෙහෙත් ටික, ගෙදර ඉඩමේ ඔප්පු ටික, සහතික අනම්මනම් ඔය ඔක්කොම ටික මේ වටිනා කියන ලියකියවිලි ඔක්කොම බැංකු පොත්, ක්‍රෙඩිට් කාඩ් ඒ සියල්ලම උපැන්න සහතික මේ ඔක්කොම ටික. මේ බෑග් එකට දාන මේ බෑග් කීපයක් හදලා තියාගන්න. හදලා තෙමෙන්නේ නැති විදිහට තියාගන්න. බෙහෙතේ තියෙන ඒවා, වෛද්‍ය වාර්තා තියෙන ඒවා, මේ රිපෝට්ස් ඔක්කොම අරගෙන ඉක්මනටම පුළුවන් තරම් උස දැනකට යන්න ඕන. එතකොට ඒ වෙලාවට ගෙදර ටීවී එක උස්සන් යන්න, ෆ්‍රිජ් එක උස්සගෙන යන්න, ඒව කරන්න යන්නේ නැහැ. ඒව අතහැරලා දාලා යන්නේ. ජීවිත බේර ගන්න අවශ්‍ය කරන ජීවිතේ බේරුණාට පස්සේ එතෙන් එහාට ජීවත් වෙන්න අවශ්‍ය කරන අවම පහසුකම් ටික. ඊට පස්සේ එතෙන් එහාට තමන්ගේ රැකියාවක් කරගන්න මේ අවශ්‍ය දේවල් ටික ඒ ටික අරගෙන ඉක්මනට දුවන්න ඕන. ජීවිතේ බේර ගැනීම සඳහා. අන්න ඒක තමයි කරන්නේ. හරිද? එතකොට ඔන්න දැන් සුනාමි ගැන අපි ඉගෙන ගත්තා. සුනාමි වලින් පස්සේ මොකද්ද? සුනාමියක් එනකොට සත්තුන්ට දැනෙනවා කියනවා නේද සර්? ඔව් හොඳයි. ඔව් සුනාමියක් එනකොට සුනාමි විතරක් නෙමෙයි. ස්වභාවික ආපදා ඕන දෙයක්. අපිට දැනෙන්නේ නැති දේවල් සත්තුන්ට දැනෙනවා. ඒක අහමුවෙන් හොඳයි මම මේ අපිට ඒක අමතක කරනවා කියන්නේ. දැන් මම කියනවා සිද්ධිය. දැන් ඔය 2004 12 වෙනි මාසේ 26. ඔය ඉරිදා දවසක්. හොඳට මතකයි මට ඉරිදා දවසක්. එදා ඉරිදා ඒ වගේම පොය දවස්. ඉරිදා දවස, පොය දවස, කලින් දවසේ නත්තල්. හරිද? අපි කැම්පස් එකේ ඉන්නකොට නත්තල් දවසේ මේ මාතර දින ලොකු පල්ලියක්. ඔය පල්ලියට යනවා රැයට.
රැට ඔය පල්ලියට යන්නේ ඇයි? අපි හැමෝම යනවා. ගියාට පස්සේ කණ්ඩ හම්බ වෙනවා. එන ඔක්කොටම කණ්ඩ දෙනවා. ඉතින් ඒ නිසා මේ අපිත් යනවා. ගිහිල්ලා බඩ පිරෙන්න කාලා එනවා. කීයක් ආවත් ඕන තරම් කණ්ඩ දෙනවා. ඒ කියන්නේ එතකොට මේ මාතර ප්‍රදේශයේ තියෙන ලොකුම නත්තල් උත්සවය එතන කරන්නේ. මේ මාතර පල්ලිය. ඔය නිල්වලා ගඟත් එක්ක එහා පැත්තේ තියෙනවා මේ පාලම තියෙනවා. හරිද? මහානාම පාලම කියලා කියන්නේ ඒකත් එක්ක එහා පැත්තේ තියෙන පල්ලිය. මාතර ඉන්න කට්ටිය මාතරට සම්බන්ධ තියෙන කට්ටිය දන්නවා තියෙන තැන. අපි ඔතන ගිහලා තමයි රැට කාලා එනවා. ඒ නත්තල් දවස් වල විතරයි ඒක. නැත්නම් ඊට පස්සේ අනිත් දවස් වලට අපි කරන්නේ ඊට උදේට උදේ 7-8 විතර වගේ වෙනකොට අපි කට්ටිය යනවා බීච් එකට. බීච් එකට ගිහිල්ලා අපි සෙල්ලම් කරනවා වඩේ කනවා වැඩේ කාලා සෙල්ලම් කරලා ටිකට් ගාලා 12 විතර වගේ වෙනකන් ඉඳලා තමයි එන්නේ. හැමදාම ඔය වැඩේ කරනවා. සෙනසුරාදා ඉඳලා යනවා. ඉතින් මේ එදා ඉරිදා කොහොම හරි අපි ගියා උදේ. අපි වැඩි එදා කට්ටි හිටියෙත් නෑ අපේ ජූනියර් බැච් එකේ මල්ලි කෙනෙක්ගේ තාත්තා නැති වෙලා. ජූනියර් බැච් එකේ මල්ලි කෙනෙක්ගේ තාත්තා නැති වෙලා ලොකු පිරිසක් ගියා මලගෙදර. මලගෙදර තිබුණේ වැලිගම. වැලිගම තමයි නැති උනේ. ඒනට එයාලගේ මහගෙවල් තිබුණේ මේ හිඟුරාන. අම්පාර පිටුව හිඟුරාන. හිඟුරාන තමයි මම මේ තිබුණේ. ඒ නිසා එයාලා කරේ කලින් දවසේ රෑ ඒ තායේ බොඩි එක අරගෙන ගියා හිඟුරාන. ඒ නිසා වැලිගම යන ගමන නතර කරලා අපේ කට්ටියක් ගියා හිඟුරාන. කට්ටියක් හිඟුරාන ගියා. ඊට පස්සේ අපි කොටසක් නතර වුණා. ගියේ නෑ. අපි ගියා ඊට පස්සේ 5 දිනක් විතර බීච් එකේ ගියා ටිකට් ගහන්න කියලා. එදා යනකොට දැන් වෙනතර සාමාන්‍යයෙන් මාතර බස් ස්ටෑන්ඩ් එක. මාතර යන කට්ටිය දන්නා උදේ සාමාන්‍යයෙන් 4ට විතර මාතර බස් ස්ටෑන්ඩ් එකට ගියොත් එහෙම මාතර බස් ස්ටෑන්ඩ් එක සම්පූර්ණයෙන්ම ගවයන්ගේ ආධිපත්‍යය තමයි තියෙන්නේ. හැම තැනම හරක්. හැම තැනම ගොම දාලා අඩිය තියන්න බෑ. ඒ තරම් හරි අපිරිසුදුයි. බල්ලෝ ඉන්න එක જાති බල්ලෝ ඉන්න කුෂ්ඨ හැදිච්ච බල්ලෝ ඉන්නවා. එක જાති බල්ලෝ ජරා කරලා හරි අපිරිසුදුයි. හැබැයි දවල් වෙද්දී වාහන වලට අහු වෙලා වේයිලා ගිහිල්ලා ඉතින් එතකොට ඒව නැහැ. ඉතින් මිනිස්සුන්ට බෑ කියලා කකුල වලට ගිහිල්ලා කවුරුත් පිළිසුදු කරනවා නෙමෙයි ඉබේටම ඒව යනවා. ඉතින් අපි එදා උදේ යනකොට එක හරකෙක්වත් නැහැ ටවුන්. ටවුන් එකේ එක හරකෙක්වත් නැහැ. වෙනතර සාමාන්‍යයෙන් බස් ස්ටෑන්ඩ් එක සහ ඒ වට ප්‍රදේශයේ මේ හරක් ඉන්නවා 30ක් විතර වගේ ඉන්නවා. දැන් එකෙක්වත් නැහැ. බල්ලෝ ඉන්නවා 15ක් 20ක් හැම තැනම ඉන්නවා. රංජු පිටින් පුරා ගන්නවා පුර කනවා. එක බල්ලෙක්වත් නැහැ. ඒත් අපි ගියා කිව්වා බැන ගියේ මුන් අනිවාර්යයෙන්ම මේ හරක් ටික ඊයරේ අල්ලන්න ඇති අල්ලලා මක්කලිට පටවන්න ඇති බල්ලෝ ටිකත් මරන්න ඇති එක බල්ලෙක්වත් නැහැ. එක බල්ලෙක්වත් නැහැ ටවුන් එකේ. එක හරකෙක්වත් නැහැ මාර පාළුයි මුළු ටවුන් එක. නිකන් මලගියක් වුණා වගේ. හෝම් පිටේ. ඒ කියන්නේ වෙනද සත්තු එහෙම ඉන්නවද නැහැ. ඊළඟ දවසක්නේ. ඊළඟ දවස් නිසා තැනකට අපි. අනිත් එක පොයේ දවස්. තවත් අපි. ඉතින් බීච් එකට ගියාට පස්සේ වෙනදා වගේ සෙල්ලම් කරන්න හිතෙන්නේ නැහැ. ඒක හරි අවුල් විතරක් අත්ත. අපි 8:00 වගේ 8 වගේ වෙනකන් හිටියා ඉඳලා ඉවරලා මේ හොස්ටල් එක පැත්තට යන බස් එකක් තිබ්බා යමන් කියලා නැගලා ආවා. බස් එකේ නැගලා ඇවිල්ලා කැන්ටින් එකෙන් කාලා හිටියා ඉඳලා නිදාගෙන හිටියා. ඒක කරන්න දෙයක් නැහැ ලෙක්චර්ස් එකක් නැහැ කැම්පස් එකට ගිහලා වැඩකුත් නැහැ. අපි සාමාන්‍යයෙන් මෙතන වැඩක් නැත්නම් ගිහලා කැම්පස් එකට ගිහලා ඉන්නවා. ඒ කැම්පස් එකේ පොල් ගස් තියෙනවා නැගලා කුරුම්බ බොනවා. එක වරද ඉන්න එක පිටිනේ දෙල්ලම් කරනවා. එක වැඩක් නෙමෙයි. එහෙම නැත්නම් යනවා මහාදිස්ස සංගමේ මේ කාර්යාලේ තියෙනවා. ඔකට ගිහිල්ලා ඉවරලා මොන හරි තියෙන වැඩ කරනවා පෝස්ට් එකක් දෙනවා. එහෙම නැත්නම් අර අන්තර් විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල මණ්ඩලයේ ඒකේ මේ කාර්යාල කොටස. ඒක තියෙනවා. ඒකට ගිහිල්ලා ඉවරලා ඔය මේ ඉස්සර ඉඳන් මේ වෙනකම් ඔය නිදාස් අධ්‍යාපනය රැක ගන්න මේ කට්ටිය කොහොමද ජීවිතේ ගත කරපු ඇති ඒ වගේ විස්තර තියෙන එක කට්ටිය. සිසු විරෝ කියලා කියන්නේ යාට. ඔයාලා කැම්පස් එකේ දැනගන්න පුළුවන්. හරි. ඉතින් මේ එයාලගේ විස්තර දෙනවා අපි ඕවා කියවනවා. එයාන පුස්තකාලයක් තියෙන හැමදාම. පුස්තකාලයක පොත් බලනවා. එහෙම කර කර ඉන්නේ. එදා යන්න හිතුවේ නැහැ කැම්පස් එකට. හිටිය හොස්ටල් එකටලා. 9:00 වගේ එනකොට ආරංචියක් ආවා මුහුද කොට ගන්නවා කියලා. මුහුද කොට ගන්නවා කියලා තමයි ආරංචිය ආවේ. ඊට පස්සේ මුහුද කොට ගන්නවා ගම අපි ඉච්චර ඉඳන් නිකන් මුහුද වෙලා නිකන් ඇවිල්ලා වතුර ඇවිල්ලා පොඩ්ඩක් එහෙම එනවා ඇති කියලා හිතුවේ.
නිකන් ටවුන් එක පැත්තට නිකන් මුහුද වතුරේ ඉන්නේ නැති එහෙම. ඉතින් මේ එහෙම හිතලා වැඩි ඉගෙන පස්සේ මිනිස්සු කෑ ගහනවා එනවා. අපි නිකන් ඊට පස්සේ මේ 10ට විතර වගේ. ඒ වෙලාවේ 10ට විතර වගේ මිනිස්සු කෑ ගහනවා එහාට මෙහාට යනවා වාහන යනවා. අන්තිම අපි බලද්දී අපේ ෆෝන් වැඩ කරන්නේ නැහැ. ෆෝන් එකක්වත් වැඩ කරන්නේ නැහැ. වැඩ කරේ එකම එක ෆෝන් වර්ගය හච්. දැන් ඔය තියෙන්නේ හච් කියන්නේ. ඉතින් හචිසන් කියලා කිව්ව එක. හචිසන් ටෙලිකොම් කියන්නේ ඒක විතරයි වැඩ කරන්නේ. ඒ කියන්නේ එයාලා එකවරට විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මාතර ඉතුරු වෙලා තියෙන එයාලා එකවර විතර අනිත් ඒවා ඔක්කොම පෙරමිලා. අපි දන්නේ එහෙම මොකද. ඒක විතර ඉතුරු වෙද්දී ඒවා විතරයි වැඩ කරන්නේ. ඉතින් මේ එදා කොහොම හරි මේ හචිසන් සමාගමෙන් කෝල් නොමිලේ දුන්නා. කෝල් සම්පූර්ණ ෆ්‍රී දුන්නා. එයාලා ක්ලික් වැඩ කරනවා ඔක්කොම කෝල් ෆ්‍රී දුන්නා. මිනිස්සු ෆයින් හුමාරු කරගන්න තිබ්බ ඒ අවස්ථාව. ඒ ඔක්කොම ෆ්‍රී දුන්නා එයාලා. ඉතින් මේ අපි ඊට පස්සේ දැන් යන්න විදියට අපි ගියා පයින්. යනකොට තමයි තේරුනේ මුහුදු වෙරළා ළඟ තිබිච්ච ගෙවල් ඇත්තෙම නැහැ. හොයාගන්න නැහැ. ගෙවල් නැහැ. රොඩු ගොඩවල් තියෙන්නේ. අනිත් රොඩු ගොඩවල් තියෙන්නේ ගස් උඩ දැන් බලද්දි කාණු වල මිනිස්සු ඉන්නවා. කාණු දිගේ පාරවල් දිගේ අයින් තැන් තැන් මිනිස්සු හැම තැනම වැටිලා. බලන හැම තැනම මිනිස්සු. ඒ කියන්නේ මේ ඈතින් නෙමෙයි ළඟ. එක ළඟ හැම තැනම මිනිස්සු. අද මැරිලා ඔක්කොම මිනිස්සු. මැරිච්ච මිනිස්සු හැම තැනම ඉන්නවා. පාරවල් හැම තැනම මිනිස්සු මැරිලා. දැන් අපිට හිතාගන්න බෑ මොකද්ද මේ උනේ කියලා. ගස්වල බෝනික්කෝ ඉන්නවා. ගස්වල එළිලා ඉන්න බෝනික්කෝ. බෝනික්කෝ නෙමෙයි ළමයි. පොඩි ළමයි. සුදු ඇඳගත්ත ළමයි. කියන්නේ ඒ සුනාමි රාල එන වෙලාවේ මාතර ටවුන් එකයි කාකදූපත කියලා කියන්නේ එකට. මේ එතන ලොකු පොඩි දූපතක් තියෙනවා. මාතර ටවුන් එකට බස් ස්ටෑන්ඩ් එකට පේනවා. ඒකත් එක්ක පාලමක් තිබ්බා. පොඩි ලෑලි පානවා. දැන් ලස්සනට හදලා තියෙනවා. ඉස්සර ටිකක් පොල් කොට දාලා ලෑලි එකක් දාලා තිබේ. ඔය ළමයි ඇවිල්ලා තියෙනවා දහම් පාසලේ පෙරහැර. දැක්ක කට්ටිය කිව්වා ඒ ළමයි ඔක්කොම උඩ ගියා. රැල්ලට. ඒ ළමයි ඉන්නවා ගස්තුර එල්ලිලා. ඔක්කොම මැරිලා. ඉතින් ඒ වගේ දැවැන්ත විනාශයක්. මේ ටෙලිකොම් ටවර් එක ඇද වෙලා. මහා දැවැන්ත ටවර් එක ඇද වෙලා ගිහින්. හිතන්නකො ලොකු ටෙලිෆෝන් ටවර් එකක් ඇද වෙන්න. පස්සේ අපි ඊට පස්සේ ඒ වෙලාවේ නම් හැම තැනම අපේ යාළුවෝ ඉන්න තැන් වලට මාතර කොටුවට ගිහිල්ලා බලද්දි ගෙවල් නැහැ. ඉන්නුම් තැන් හොයාගන්න නැහැ. හැම තැනම බලලා ඉස්පිතාලවල මිනි පෙරලා අඳුරුනුම් ඉන්නවාද කියලා බැලුවා. නෑ ඊට පස්සේ හවස් වෙනකොට එක එකක් අඳුරන්න බෑ. ඔක්කොම කළු වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි ඉතින් දිගටම කැම්පස් එකේ හිටියා. ඉඳලා සෑහෙන මිනිහක්ද. එතකොට ඔය මේක කෝච්චිය පෙරලිච්ච පැත්තේ එහෙම මාසයක් විතර යනකම් කුණු වෙච්ච මිනිහක්ද. මිනිහ අදින්න ලොකු ටිපර් ඔය දැන් යන්නේ ඔය මේ කියුබ් 4 ලොකු ටිපර් තියෙන්නේ. ඔය ටිපර් එකට තමයි පුරවන්නේ. බැකෝ එකේ මිනි පුරවනවා. පුරවලා අරන් ගිහලා ටිපර් කරනවා ලොකු වලට. වල එහෙම බැකෝ එකේ වහලා දානවා. කවුද කියලා කිසි දෙයක් දන්නේ නැහැ. අන්න එහෙම තමයි සුනාමියේ තිබිච්ච විනාශය. එතකොට අර සිද්ධිය මොකද්ද? උදේ යනකොට එක හරකෙක්වත් එක බල්ලෙක්වත් නැහැ. හැබැයි පහෝදා අර සත්තු ටික එහෙමම ඉන්නේ. පහෝදා අර සත්තු ටික එහෙමම ඉන්නේ. ඇයි ඒ සත්තුන්ට අපිට ඇහෙන්නේ නැති දේවල් ඇහෙන. ඒ කියන්නේ හරිනේ. අපිට ඇහෙන්නේ හර්ට් 20යි 24. ඒ සත්තුන්ට හර්ට් 20 අඩු සංඛ්‍යාත ඇහෙනවා. වැඩි ඒවත් ඇහෙනවා. එතකොට අර ගැඹුරු මුහුදේ ඇති වෙච්ච භූකම්පනය ඒ සත්තුන්ට දැනෙනවා. ජල තරංගය හිමීට ආවට එයාලට මේ භූකම්පන තරංගය දැනෙනවා මෙයාලට. මෙයාලට දැනෙනවා මුහුදු පැත්තේ මොකක් හරි ලොකු පිපිරීමක් වෙලා මේ පෙරලගෙන එන සද්දේ උන්ට ඇහෙනවා. අපිට ඇහෙන්නේ නැති වුණාට. ඒ නිසා මොකද කරන්නේ? උන් ගියා. උන් කොහේ හරි ඈතට ගිහිල්ලා බේරිලා එක සතෙක් මැරිලා නැහැ. එක බල්ලෙක් මැරිලා හිටියේ නැහැ. එක හරකෙක් මැරිලා හිටියේ නැහැ. හරි. එහෙනම් මතක තියාගන්න ස්වභාවික ආපදා සිදුවන හැම වෙලාවෙම භූකම්පන වෙන්න පුළුවන්, නායාමක් වෙන්න පුළුවන්, ගම් වතුරක් වෙන්න පුළුවන්. හරි. මේ ඊළඟට ඔය තුලිකුණාට ඔය ඕනම දෙයක් සත්තුන්ට දැනෙනවා. අපිට කලින් සත්තුන්ට දැනෙනවා. ගෙදර ඉන්න බල්ලා අසාමාන්‍ය විදිහට බුරනවන. කූඩුව කඩාගෙන එළියට යන්න හදනවන. ධම්මල කඩාගෙන දුවන්න හදනවා. ඒ වෙලාවට කරන්න තියෙන එකම දේ මොකක්ද? ඉක්මනට ඒ සතාව ලියන්න යවන්න. එතකොට ගෙදර හරක් එහෙම මේ වගේ කුලප් වෙලා දඟලනවනම් යන්න හරින්න මොකද්ද වෙන්නේ කියලා බලන්න. කොට ඒ සත්තු ඈතට දුවලා ගිහලා බුරලා අපිට එන්න කියලා සමහරලා. නැත්නම් ඒ සත්තු දුවලා ගිහලා කොහෙද යන නතර වෙලා ඉන්නවා.
ඒ නතරලා ඉන්නේ උට ආරක්ෂිත තැන. එහෙනම් අපිත් කරන්න ඕනේ ඌපස්සේ දුවලා ඌ නතර වෙච්චම අපිත් නතරලා ඉන්න. ගොඩක් වෙලාවට නායම් සිදු වෙන අවස්ථාවලදී සත්තු නිසා මිනිස්සු බේරලා දිනවා දැයි. හේතුව මේ සත්තුන්ට ඒව කලින්ම ඒ ආපදා තත්ත්වය දැනෙනවා. හරි ඒවත් හොඳට ඕන මතක තියාගන්න. හරිද? මේ පාඩමේ ඒ තරම් දුරට උගන්වන්න දාලා නැති නිසා මට ඒක මතක් වුණේ නැහැ. හැබැයි අර කවුරු හරි ඇහුවා මට නම් මතක නැහැ ඇහුවේ නා. ගොඩක් ඒ නිසා උන්වහන්සේලා දැනගන්න හම්බුණා ගොඩක් හොඳ කාරණා ටිකක්. හරි. එතකොට මේ පාඩමේ අන්තිම මාතෘකාව තමයි ලැබුගිනි. අන්තිම මාතෘකාව තමයි ලැබුගිනි. මේක නැතුව දාන්න එපා. මෙහෙම තියලාම දාන්න. ගින්නක් ඇති වෙන්න බලපාන සාධක මොනවද කියන බලන්න මතක ගන්න දැන් 8 වසරේදී කියන්නේ. උෂ්ණත්වය උෂ්ණත්වය තියෙන්න ඕන. තව දහන පෝෂක ද්‍රව්‍ය දහන පෝෂක ද්‍රව්‍ය නෙමෙයි දහන පෝෂක වායුව. හරිද? ආයි දහණය වෙන දැන් මට කියන්නකෝ සිමෙන්ති කුට්ටියක් පුච්චන්න පුළුවන්ද? සිමෙන්ති කුට්ටියක් දෙනවා ගඩොල් ගැටයක් දෙනවා ලිපේ දාන්න කියලා. පත් වෙනවද? නෑ. නේද? දහණය වෙන දෙයක් තමයි ගිනි ගන්න. නැතුව ගිනි ගන්න නෑ. එහෙනම් අනිවාර්යෙන් දහණය වෙන ද්‍රව්‍යයක්. අපි ඒක කියනවා දාහ්‍ය ද්‍රව්‍යයක්. දාහ්‍ය ද්‍රව්‍යයක් තිබිය යුතුයි. හරිද? ඊළඟ එක දහන පෝෂක වායුවක් තියෙනවා. දහන පෝෂක වායුවක්. ලෝකයේ තියෙන එකම දහන පෝෂක වායුව මොකද්ද? ඔක්සිජන්. ඔක්සිජන්. දහන පෝෂක වායුව කියනවා. වායුව තියෙන්න ඕන තිබීම. දහන පෝෂක වායුව තිබීම. ලියාගත්ත කමන්නේ මේක මම. දාහ්‍ය ද්‍රව්‍යයක් තිබීම, දහන පෝෂක වායුව තිබීම. ඊළඟට මෙන්න මේක අත්‍යවශ්‍යයි. දැන් හිතන්නකෝ පෙට්‍රල් කියන්නේ දාහ්‍ය ද්‍රව්‍යයක්ද දහනේ නොවන ද්‍රව්‍යයක්ද? පෙට්‍රල්. දහනය වෙනවා. එහෙනම් දාහ්‍ය ද්‍රව්‍යයක්. එතකොට දැන් පෙට්‍රල් ටිකක් දාලා තියෙනවා පොල් කට්ටකට. හරි? පෙට්‍රල් ටික පොල් කට්ටකට දාලා තියෙනවා. අවඩ වාතයේ ඔක්සිජන් තියෙනවා. එහෙනම් දාහ්‍ය ද්‍රව්‍යයක් තියෙනවා. හරි? දාහ්‍ය ද්‍රව්‍යයක් තියෙනවා. දහන පෝෂක වායුවක් තියෙනවා. දෙකම තියෙනවා. ගිනි ගන්නවද? නෑ සර්. ගිනි ගන්න නැහැ. එහෙනම් ගිනි ගන්න මොකද්ද වෙන්න ඕන? මෙයා රත් වෙන්න ඕනේ. මෙයා රත් වෙන්න ඕනේ. අපි ගිනි කුරක් ගාලා ලං කරන්නේ ඒ ගිනි කුරේ තියෙන තාපය යට දෙනවා කියන්නේ. මෙයා රත් වෙන්න ඕනේ. ඒ කියන්නේ නිකන් අවුව තිබ්බට ගිනි ගන්නවද පෙට්‍රල් ටික? නෑ. පෙට්‍රල් අවුව තිබ්බට ගිනි ගන්න නැහැ. ඒ කියන්නේ අවුව මගින් ලැබෙන උණුසුම යට ඇතිද ගිනි ගන්න? නෑ සර්. මදි. අපි මේක ටික ටික රත් කරනවා. අපි මේක ටික ටික රත් කරනවා. මොකද වෙන්නේ? රත් කරනකොට එක වෙලාවකදී මෙයාට ගිනි ගන්න අවශ්‍ය උණුසුම ලැබෙනවා. ගිනි ගන්න අවශ්‍ය උණුසුම ලැබිච්ච ගමන් මොකද වෙන්නේ? මෙයා ගිනි ගන්නවා. ආන්න යමක් දහණය වීම සඳහා අවශ්‍ය අවම උෂ්ණත්වය. දාහ්‍ය ද්‍රව්‍යයක් දහණය කිරීම සඳහා අවශ්‍ය කරන අඩුම උෂ්ණත්වය අපි කියනවා එයාගේ ජ්වලන උෂ්ණත්වයයි. ගිනි ගැනීම සඳහා තියෙන්න ඕන අඩු උෂ්ණත්වය. දහණය වීම සඳහා අවශ්‍ය අවම උෂ්ණත්වය. ඔකට කියනවා මොකද්ද? ජලන උෂ්ණත්වය. ජලන උෂ්ණත්වය දක්වා රත් වෙන්න ඕන. හරිද? ජලන උෂ්ණත්වය දක්වා මෙයා රත් වෙන්න ඕන. හරිද? එහෙනම් දහණය වීම සඳහා අවශ්‍ය කරන සාධක කීයක් තියෙනවද? 3ක්. 3යි. මොනවද තියෙන්නේ? දාහ්‍ය ද්‍රව්‍ය දහන පෝෂක වායුව තිබීම දාහ්‍ය තියෙනෝනේ. දාහන පෝෂක වායුවේ කියන ඔක්සිජන් තියෙනෝනේ. මේක ජලන උෂ්ණත්වය දක්වා රත් වෙලා තියෙන්න ඕනේ. එහෙනම් ඔක තමයි
දහන වීම සඳහා අවශ්‍ය කරන සාධක 3. හරි? ලියාගත්තද? ඔව් සර්. හරි. දැන් ලැබුගින්නක් ගැන ගමු. ලැබුගින්නක් කියන එක ලැබුගින්නක් කියන්නේ වනාන්තරයේ ඉබේට තියෙන ගින්නක්. මේ ලැබුගින්න කියන එක දැන් ඉබේට තියෙන ගින්නක් කියන්නත් බෑ. ලැබුගින්න කියන එක වනාන්තරයේ තියෙන ගින්නක් කියලා මතක තියාගන්න. වනාන්තරයේ තියෙන ගින්නක් තමයි ලැබුගින්න. මේ ලැබුගින්න ඉබේට තියෙන්න පුළුවන්. නැත්නම් මිනිස් ක්‍රියාකාරකම නිසා ඇති වෙන්න පුළුවන්. ඉබේට තියෙන කොහොමද තියෙන්නේ ලැබුගින්න? ගස් එකට ඇතිල්ලීමෙන්. ඔව් ගොඩක් වෙලාවට වෙන්නේ වියලි අතෝ එකට ඇතිල් වෙනවා. මෙහෙම ඇතිල් තිබිලා මොකද වෙන්නේ? රත් වෙලා මෙයා ගිනි ගන්නවා. අයි ඉස්සර අතීතයේ මිනිස්සුත් ඔය ලී කැලයක් එකට අතුල්ලා ගින්දර හදාගත්තා. ආන් ඒ වගේ තමයි. හරිද? මේ විදිහට මෙයා මේ විදිහට ගින්දර ඇති වෙනවා. ඒ ගින්දර එහෙම ගින්දර ඇති වෙලා ලැබුගින්නක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මිනිස් ක්‍රියාකාරකමක්. ඒ කියන්නේ මිනිස්සෙක් මාකරේ කොළ රොඩු ගොඩකට ගියේ තියනවා ළඟපාර කොහෙද කැලේ. මෙයා දන්නේ නැතුව ඒක වනාන්තරය තුළට ගින්න පැතිරලා යනවා. එවන මිනිස්සු හිතාමතා සතුන් දඩයන් කරන්න ගියේ තියෙනවා. දැන් ඔයාලා දැකලා තියෙනවා කඳුවල ගිනි ගන්නවා. පායන කාලේ කඳු ගිනි ගන්න. ඒ ගිනි ගන්නේ මොනවා වෙලාද? ඉබේටද? ඉබේටමයි ගස් වල අපු ඇතිල්ලාද? නෑ. මෙහි ඉන්න ගොන් හරක් හරි උන්ට හරක් තමයි කියන්න ඕනේ. මිනිස්සු වෙන්න බෑනේ. එයාලා මොකද කරන්නේ? සත්තු ඉන්න ප්‍රදේශ වට කරලා ගිනි තියනවා. අර සත්තුන්ට දුව ගන්න බැරුව ඒ ගින්නේම මැරිලා යනවා. මිනිස් සත්තු සෑහෙන මැරිලා යනවා. එක්කෝ ඒක පැත්තකින් ගිනි තියලා අනිත් පැත්තෙන් රැකලා බලන් ඉඳලා වෙඩි තියනවා යනකොට සත්තුන්ට. හරි. උන්ට ඉතින් ඉපදෙන්න වෙනම අපායක් හදන්නත් වෙනවා ඒ වගේ. මේ කරන අපරාධික පැත්තෙන් ගිනි තියනවා ලස් එක විනාශ වෙනවා. අර ගින්නට බය දුවන සත්තු අනිත් පැත්තෙන් වෙඩි තියලා මරනවා. ඒ වගේ ජරා වැඩ කරන මිනිස්සු ඉන්නවා. ඒ නිසා මේ වගේ ලැබුගිනි ඇතිලේ. ලැබුගින්නක් පැතිරෙන්න හේතු තමයි මොකද්ද? ලැබුගින්නක් වහින කාලේ ලැබුගින්නක් පැතිරෙනවද? දැන් මේ කාලේ ලැබුගිනි තියෙනවද? නෑ. මේ කාලේ ලැබුගිනි නෑ. හේතුව තමයි මේ කාලේ වියලි ශාකපත්‍ර නෑ. වියලි කඳන් අපිට වියලි කඳන් නෑ. මැරිච්ච වියලි කඳන් තිබ්බත් වියලි ශාකපත්‍ර නෑ. හැම තැනම හොඳට කොළ පාටට ගස් හැදිලා. තෙස්සයි. හරිද? ඒක මේ කාලේ අධික උෂ්ණත්වයක් නැහැ නේද? අර ගිනි රක්ෂයට පායන කාලේ සාමාන්‍ය තනකොළ කොටකට ගිනි තිබ්බා ඒක චුරු කරලා හිමින් පැතිරි යනවා දිගට අර අධික උණුසුම නිසා. නිමා ගන්නත් බැහැ. හරිද? දැන් මේ කාලේ අධික උණුසුමකුත් නැහැ. ඒ නිසා මේ කාලේ ලැබුගිනි අපිට දකින්න ලැබෙන අඩුයි. ඊළඟට මේ කාලේ වායුගොලයේ තෙතමනේ වැඩි. වායුගොලයේ තෙතමනේ වැඩි කියන්නේ ලැබුගිනි ඇති වෙන්නේ ඒක බාධාවක්. හරිද? වායුගොලයේ තෙතමනේ අඩු නම් පායන කාලේ තෙතමනේ අඩුයි කියන්නේ හොඳට ගිනි ගන්න. හොඳට ගිනි ගන්නවා. ඒකම සුළං හැමීම. සුළං හැමීම ඊළඟ එක. සුළං හැමීම. සුළඟ තියෙන වෙලාවට ගින්නක් ආවොත් මේ සුළඟත් එක්ක වේගෙන් මේ ගින්න පැතිරලා යනවා. ඒකම තමයි බෑවුම් සහිත ඉඩමක නම් බෑවුම් සහිත අවස්ථාවක නම් බෑවුමක නම් දැන් ගොඩක් අර කඳුවල ගිනි ගන්නේ කොහෙන්ද කොහරද? කන්දක් ගිනි ගන්නේ උඩින් පාරද පාරින උඩද? සාමාන්‍ය කන්දක් ගිනි ගන්නේ පහළින් නම් උඩට නේ. ඒ කියන්නේ මේ කන්ද මෙහෙම තියෙනවා නම් මේ ගස් මෙහෙම තියෙනවා නම් මම ගස් මෙහෙම අදිනවා. මේ හරිය ගිනි ගත්තාම මොකද වෙන්නේ? මේ ගින්නේ රස්නේ යන්නේ උඩට නේ. මේ ගින්නේ රස්නේ යන්නේ මෙහෙම උඩට යන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ ගින්නේ රස්නේ නිසා මේ පැත්ත රත් වෙනවා. මේ උඩ තියෙන ගස් වල රත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒවත් ගිනි ගන්නවා. ඒ රස්නේ නිසා මෙහෙත් ගිනි ගන්නවා නේ. ඇයි? අර උණුසුම වාත දාලා සංවහන දාලා අපි දන්නවනේ මේවා. උණුසුම වාත දාලා උඩටනේ යන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? බෑවුමක පහළින් ගිනි තිබ්බොත් ඒ බෑවුම දිගේ ඉහළට යනකම් මේ ගින්න පැතිරලා යනවා. අර උණුසුම වාත දාලා බෑවුම දිගේ ඉහළට ගමන් කිරීම නිසා. එනනම් ලැබුගින්න පැතිරෙන්න හේතු තමයි මොනවාද? එකක් වියලි ශාකපත්‍ර එහෙම නැත්නම් වියලි කඳන් බහුලව තිබීම. ඊළඟට අධික උෂ්ණත්වයක් තිබීම. ඊළඟට වායුගෝලයේ ආර්ද්‍රතාව ගොඩක් අඩු වෙනවා. තෙතමනේ ගොඩක් අඩු වෙයි. ඊළඟට ගොඩක් හොඳින් සුළං හමන නිසා සුළං හැමීම. හරිද? ගොඩක් හොඳින් සුළං හැමීම. ඒ වගේම මේ ප්‍රදේශයේ බෑවුම් සහිත වීම කියන එක තමයි බලපාන හේතු. හරිද? ලැබුගින්නක් පැතිරී යාමට බලපාන හේතු අර ඔයාලා තනියෙන් හොයලා ලියාගෙන ඉන්න ඕනේ.
හරිද? ලැබුගින්න පැතිරියාමට හේතු 1 2 3යි 4යි 5කට මම ඉඩ දීලා තියෙනවා. ඔය පහ තනියෙන් හොයන්න ඕනේ. හරිද? ඔය පහ තනියෙන් හොයන්න. ඊට පස්සේ අපි ලබන සතිය වෙනකොට මේක ඉවර කරලා අපි මේකේ ප්‍රශ්න පත්‍රයේ කොච්චර කරාද? 5 වෙනි ප්‍රශ්නෙට එනකම් කරා සර්. හරි. එතකොට ලබන සතියේ පන්තිය පටන් ගත්ත ගමන් හරි ලබන සතියේ පන්තිය 7ට විතර පටන් ගන්න උත්සාහ කරනවා. හරි. පන්තිය පටන් ගත්ත ගමන් ප්‍රශ්න පත්‍රය ඉවර කරලා පාඩමේ අන්තිම ටික කරනවා. එතකොට මේක තව ප්‍රශ්න පත්‍රයක් තියෙනවා 2019 පෙරවරු ප්‍රශ්න පත්‍රය. ඒකත් ඔයාලා සම්පූර්ණ කරලා තියන්න. ලබන සතියේ මේ ප්‍රශ්න පත්‍ර දෙකෙන් පුළුවන් තරමක් ඉවර කරලා පාඩමත් ඉවර කරනවා. හරිද? 9:38 වෙලාව. එහෙනම් අපි හතර පන්තිය නතර කරමු. රෙකෝඩ් එක හෙට හවස් වෙනකොට දාන්න. හරි? එහෙනම් ඔක්කොම සුබ රාත්‍රියක්. අයබෝවන්.